මා මේ ආරාමයට පළමු වරට පැමිණී අදයි. මහත් ත්‍රිලක්ෂණයේ පිළිබඳව ගැටලුවක් ඇත. පහදා දෙන්නේ නම් උදාහරණ සහිතව පහදා දෙනෙමින් ඉල්ලා සිටිනවා කියලා ඉල්ලීමක් කරනවා. මේ ත්‍රිලක්ෂණයේ පිළිබඳව විවිධාකාරයෙන් විග්‍රහ කිරීම කරලා තියෙනවා. අපි දේශනා කරපු ඔය විතර සහිතයි සීරි දැඩිවල මේ විදිහට විග්‍රහ තියෙනවා. දැන් මේකදී අපි දකින්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවා. ධර්මයක් විවේචනය කිරීමට අපිට අවශ්‍යතාවයක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ වචන වලට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආදී වශයෙන් අදහස් දීලා තියෙනවා. දැන් අපිට මේකේ විවේචනයක් අවශ්‍යතාවයක් නැහැ. අයි මෙච්චර කල්මත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ වචනේ භාවිතා කරමින් ධර්ම හරියක් ලැබෙයිද කියලා බලලා තියෙනවා. මේකදී අපිට දැනගන්න යුතු විශේෂ දෙයක් තියෙනවා. 18 කෝටියක් නිවන් අවබෝධ කළා කියන ප්‍රධානම මංගල ධර්ම දේශනාව චතුරාර්ය සත්‍ය අංග සම්පූර්ණ වෙන්නව ධර්ම දේශනාව. ඒ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ බරණැස ඉතිපතනාරාමේදී දේශනා කළා කියන පළවෙනි මංගල ධර්ම දේශනාව පිළිබඳව උන්වහන්සේම දේශනා කරනවා. මහණෙනි මේ සාරිපුත්ත මා විසින් එදා දේශනා කරපු මේ ධර්ම චක්‍රය විස්තර කරන්න විවරණය කරන්න සම්පූර්ණ පෙන්වා දෙන්න අදි දක්ෂයි. මහණනි මේ සාරිපුත්ත අතුරු කරන්න භජනය කරන්න පෛරු පාසනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා ගුණ කියලා වැඩි. ඒ අවස්ථාවේ මුල් කරගෙන එක අවස්ථාවක සරියුත් හාමුදුරුවෝ එදා පෙන්නපු මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විස්තර කළා සත්‍ය විභාග සූත්‍රය කියන සූත්‍රයකින් විග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේගේම අනුගතිය පරිදි. දේශනා අටුවාවල සඳහන් වෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේදී ඉදිකටු තරම් ප්‍රමාණයක සූක්ෂම ශරීරම අවාගෙන දිව්‍ය බ්‍රහ්මාදී අය දසදහසක් හිටියා කියලා. ඔය සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරනකොට හරියට හාමුදුරුවෝ ඉදිකටු තරම් ප්‍රමාණයක 60ක් හිටියයි කියනවා. මෙච්චර මේ වරහඬා 18 කෝටියක් නිවන් අවබෝධ කරලා කියන දිව්‍ය බ්‍රහ්මයෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය කරපු දේශනාව තව ටිකක් විග්‍රහ කරපු දේශනාවක් තමයි සත්‍ය විභාග සූත්‍රය. දැන් ඔය සූත්‍ර දෙක තුල අලංගු වෙනවා චතුරාර්ය සත්‍ය සම්පූර්ණ. අපිට අවශ්‍ය වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නම් ප්‍රධාන වශයෙන්. දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. දුක්ඛාර්ය සත්‍ය විග්‍රහ කරලා තියෙන ඔය සූත්‍ර දෙකේ තියෙන කොටස් වල කිසිම අඩුවක් නෑ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියලා විග්‍රහ කරනවා තවත් සූත්‍රවල. අපිගේ නාගර සූත්‍රවල තිබෙන සිංහල අර්ථ වශයෙන්. දැන් යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියන මේ තීරණය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විභාග සූත්‍රය දෙකෙන් දුක්ඛාර්ය සත්‍ය පෙන්වා තියෙන දාලා බලලා පෙන්වන්න කෙනෙක් ඉන්නවා. දුක්ඛාර්ය සත්‍ය පෙන්වලා තියෙන්නේ කොමක් නිසා දුකයි කියලා සූත්‍ර දෙකෙන් පෙන්වන්න කිව්වෝ. ওই සූත්‍ර දෙක අඩුවක් තියෙනවා කියලා කාටවත් කියන්න බෑ. පෙළ දහමේ තියෙන විස්තරම සූත්‍ර දෙක. ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විභාග සූත්‍රයයි. යවත් දුක වෙන හැටි පෙන්ලා තියෙන විග්‍රහය තමයි සත්‍ය විභාග සූත්‍රයේ තියෙන්නේ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දුක්ඛ දුක්ඛේ, දෝමනස දුක්ඛේ, උපායාස දුක්ඛේ කියන මේ දුක්ඛ ටික කොහොමද දුක් වෙන්නේ කියලා. තෝරලා තියෙන ප්‍රවේදින සත්‍ය විභාග සූත්‍රය. යම් විච්ඡං න ලබති තම්පි දුක්ඛං කියලා පෙන්නලා තියෙනවා. යමක් කැමතිසේ නැද්ද? ඒ දුකයි. කුමක් කැමතිසේ නැද්ද? කුමක් ඒ නිසා දුකද කියන කාරණේ විග්‍රහයෙන් විවංග කරලා තියෙනවා. ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. එවත්නි මේ ජාති ධර්මයේ කියන සත්‍යෙන්න මෙහෙම කැමැත්තක් උපදිනවා. අහෝ වතමයන් න ජාති ධම්මානං අස්සාන. අනේ මට මෙහෙම ජාති ධර්මයක් ඇති වෙන්නේ නැත්නම් කියලා ඉතින් කැමැත්තක් ඇති වෙනවා. නකෝ පනීතං ඉච්ඡාය පත්තබ්බ. ඒ උනාට ඒ කැමැත්තට සිද්ධ වෙන එකක් නෙමෙයි. ඉදම්පි යම්පි ඉච්ඡාන ලැබෙති සම්පි දුක්ඛ. මෙන්න මේ නිසා කියනවා කැමැති යමක් නැත්නම් දුක කියලා. එහෙනම් ජාති දුක වෙන්නේ කොහොමද? කැමැති නැති නිසා කියලා ඉතින්ම ලක්ෂණ වෙන්නලා තියෙනවා සත්‍ය විභාග සූත්‍රය. ජාති දුක ඇති අනිත්‍ය නිසා කියලා වෙන්නක් තියනවද? කැමැති නැති නිසා කියලා වෙන්නක් තියෙනවා. ජරා ධම්මාලං ආවසෝ සත්තාලං ඒවං ඉච්ඡා උප්පද්ද.
එවත්නි මම හත්තාන අවුතෝ එවම් ඉච්ඡා උපය. එවත්නි මේ ජරා ධර්මයේ ධර්මතාවය කියන මේ ලෝක සත්‍යනේ මෙහෙම කැමැත්තක් ඇති. අහෝ වතමියන් ජරා ධම්මාලං අත්තා. මට මේ ජරා ධර්මයක් ඉන්නේ නැත්නම් කියලා අදහසක් එන්නේ. නකෝපණීතං ඉච්ඡාය පත්තබ්බා. ඒ වුණාට ඒක කැමැත්තට සිද්ධ වෙන එකක් නෙමෙයි. ඉදම් පියම් පිච්ඡන්න ලබති සම්පිතුක. මෙන්න මේ නිසා කියනවා කැවිති යමක් ලැබීමේ දුකයි කියන්නේ. එහෙනම් ජරා ධර්මයේ දුක වෙන්නේ ඔන්න ඔය විදිහට කියලා වෙන්නේ. ව්‍යාධි ධර්ම, වර්ණ ධර්ම, ශෝක ධර්ම, පරිදේව ධර්ම, දුක්ඛ ධර්ම, දෝමනස් ධර්ම, උපායාස ධර්ම කියන ඔක්කොම ඔය විදිහට වෙන්නලා තියෙනවා. එහෙනම් අපිට 아무තුවෙන් එකක් කියන්න ඕනෙත් නෑ, විවේචනය කරන්න ඕනෙත් නෑ. බුදුදහමට අනුව අපිට කියන්න පුළුවන්. කැවිතිසේ නැත්නම් දුකයි කියන එක බුදුදහමට එකයි. සත්‍ය විභංග සූත්‍රයේ පැහැදිලිව විස්තර කරලා තියෙන ඒකම. එහෙනම් අපි කිව්ව කැවිතිසේ නැති නිසා දුකයි කියන එක වැරදි. කැවිතිසේ නැති නිසා දුක දෙන්නේ ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, වර්ණ ධර්ම, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස, උපායස ධර්ම. මේවා අයිති වෙන්නේ අන්ත දෙකටද මධ්‍යම ප්‍රතිපදාව. දෙකයි තියෙන අන්ත දෙක. ඔය වගේ සැරිසරන්න වෙන්නේ ජාති ධර්ම වල, ජරා ධර්ම වල, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම වල සැරිසරන්න වෙන්නේ. අන්ත දෙකේ සැරිසරන අයට. අන්ත දෙක විග්‍රහ කරනකොට කොහොමද කරන්නේ? රෝචායන් කාමසු කල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ. අනත්ථ නෙමෙයි කිය අනත්ථ. අනත්ථ සංහිතයි. එහෙනම් අනත්ථ සංහිතය කියලා දැනගත්තාම අපි දකින්න එක දෙයක්. මොකක් නිසාද එහෙම වෙන්නේ? කැවිති නැති නිසා, දුක ගෙන දෙන නිසා. මේවා අනත්ථ සංහිතයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තෝරලා තියෙන එක වැද්දක් තියෙනවා. අපි කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. දැන් ඒක ධර්මානුකූල නේද? කැමති නැති නිසා දුකයි, ඒ නිසා අනාත්මයි. අනාත්ම කියන්නේ අනාත නිසා. ඒක අර්ථය ඒකයි. අනාත්ම සහිතයි. අර්ථයක් නෑ, හරයක් නෑ. බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය විග්‍රහ කරන තේ අහන්නේ. මහණේ වෙන පිළි දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඒ වෙන පිළි වල ගන්න හරයක් තියෙනවා. ඒ අර්ථයෙන් අහන්නේ. අර්ථයක් තියෙන හරවත් වෙන පිළක හරයක් නෑ. අවදා හරි මේ රූපස්කන්ධය පිළිබඳව වෙන පිළක් වගේ දැක දාන්න. ඔයගලට යථාර්ථය වැටහෙනවා. නේ අනර්ථ හැටියට දකින්න කියලා පෙන්නන්න නෑ පැහැදිලි. මහණේ දිය බූලු එනවා. බිඳෙනවා. ඔය දිය බූලේ හරයක් එහෙම තියෙනවා. හරයක් නැතිවම අහලා තියෙනවා. හරයක් නැහැ. මේ වේදනාව කියනවත් එනවා ගේනවා. විදි යනවා. මොහොතක් ගන්න. දිය බූලු වල. එහෙනම් මේ වේදනාව වලම හරයක් තියෙනවා. මහණේ හරයක් නැහැ කියලා දැකලා. ඔබලා වේදනාවෙන් මිදෙන්න පුළුවන්. දැන් මෙහෙම කරපු දේශනාවට සංඥා සංකාර විඥාන කොට. මහණේ මිරිඟුවේ හරයක් තියෙනවා. ජලයේ වගේ පේනවා. ගිනි ජාලාවක් තියෙනවා. ඒක හරයක් එහෙම තියෙනවා. පෙරෙන හැටි. එහෙම හරයක් නැහැ. මහණි සංඥා පිටිවල කවදා හරි හරයක් නැහැ කියලා ඔයගේ දැක්කම මිරිඟුවක් ආවයි කියන. ඔයගලට මිදෙන්න පුළුවන්. මාර්ගයක් පෙන්නලා තුනයි කරන්නේ. හරයක් නැතිව දැක්ලා මිදෙන්න. හරයක් හොයාගෙන යන මිනිස්සේ කෙහෙල් කඩක් හොයාගෙන ගිහිල්ලා. හොඳ කඩක් හම්බුනාමට හරිය ගන්න කියලා. කඩ කපාගෙන වතුර වෙලා හරයක් හම්බ වෙයි. අන්තිම වතුරේදී හරයක් හම්බ වෙන්නේ. මානි සංකාර අරගෙන හරයක් හොයාලා විනිය බැලුවොත් එකෙන් එක ගලවලා වෙන් කරලා බැලුවොත්. කේල් කඩ වතුරේදී ආවා වගේ ඉස්සක් ඔය හරයක් නන්නේ. ඔන්න ඔහොම දැක්ක දාට සංකාර පිළිබඳව හරයක් නැතිව දැක්ක දාට සංකාරයේ විදෙන්න පුළුවන්. මානි මායාකාරී විඥාකාරී ඉන්ද්‍රජාලිකේ. විවිධාකාර නැති දේවල් ඇතිසියම අවලා පෙන්නනවා. උන් වෙන්නන බොරු වල හරයක් තියෙනවා. ඇත්තදී පෙන්නනවා. ඒක බොරුව. ඒක හරයක් එහෙම දිනනවාද පෙන්නන්න හැටි. හරියට මේ විඥානයත් ඔන්නේ මායාකාරී එක්වා. නැති දේවල් ඇතිසියම අවලා පෙන්නන විඥානය හරයක් නැහැ කියලා දැක්ක දාට විඥානය නිරෝධ කරගන්න පුළුවන්. එහෙනම් අපිට තියෙන හරයක් නැති බව දකිනවා නම් නිවන් දකින්න පුළුවන් කියන එකට හොඳ සාධක බුදුදානනාතිගේ දේශනාවේ තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ. හරයක් නැහැ කියලා දැනගත්තා නම් හරි. ඒකයි දැනගත්තේ. එහෙනම් කැවැසියේ පැවැත්මක් නැති බව, ඒ නිසා දුක බව ධර්මයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. කැවැසියේ පැවැත්මකුත් නැත්නම් හරි එතකොට ඒක දුක නම් ගෙද දෙන්නේ දැනසිල්ලක් ගෙද දෙන්නේ නැත්නම්. ඒ වගේ එකම වැඩ පිළිවෙලක් හරවත් ඒවා නෙවෙයි කියලා තේරුම් ගත්තා. ඔව්.
අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන අර්ථයෙන් තෝරාගත්තා ත්‍රිලක්ෂණය. ඔය දෙවිල ගැලපෙනවා. දැන් ඕකෙන් අපි බලන්න ඕනේ. කැවැටිසේ නෑ, ස්ථිර නෑ කියන මේ වචන දෙකේ වෙනස බලන්න ඕනේ. ස්ථිර නැත්නම් දුකයි කියලා කිව්වොත් ලෝක සම්මතයේ පරිදි සම්මතයට විරුද්ධයි. ස්ථිර නැති ක්‍රියාදාමයක් නිසාම තමයි ලෝක සත්‍යය පංචකාමියම විදින්නේ. පංචකාමී දුක කියලා කියන්නේ නෑ, පංචකාම සුඛය කියලාමයි කියන්නේ බුදුරණවහන්සේ. එහෙම සුඛයක් නෑ කියලා කිව්වේ. හැබැයි ඒක උපරිම සුඛය හැටියට පෙන්වන්නේ. පංචකාමී දුක කියලා පෙන්වන්නේ නෑ, පංචකාමී සුඛයි. ඒ නිසායි ලෝක සත්‍යය සැරිසරන්නේ. මහණනි සුඛයක් නැත්නම් ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යය සැරිසරනවාද කියලා. ආස්වාදයක් තියෙන නිසාමයි මේ පංචකාමී සැරිසරන්නේ. ඒක නෑ කියලා පෙන්වන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ මෙන්න මෙතෙන්දී. පංචකාමයේ සුඛයක් ඇති කරනවා. පංචකාමයේ උදා කරන්නේ කෙවඳු වැඩපිළිවෙලකින්. අස්ථිර වැඩපිළිවෙලකින්ද ස්ථිර වැඩපිළිවෙලකින්ද? දැන් හිතලා බලන්න. ඇහැට එන්නේ රූප මාත්‍රයයි, වර්ණ මාත්‍රයයි. වර්ණ මාත්‍රයක් ඉඳලා ස්ථිර වුණා නම් ඇහැකින් රූපයක් බැලිය හැකියි. රූපයක් ගොඩනගාගෙන හැඩයි වැඩයි ලස්සනයි කියලා බලන්න පුළුවන්. මොහොතක් මාසය ඇවිදලා විනි විදි යන රූප මාත්‍ර පිළිබඳව මනසින් ගනුගුණු කරගත්තොත් සටහනක් මුල් කරගෙන මේ බඳු රූපයක් මට පේනවා කියලා අපි නිගමනයට වහිනවා. සත්පරයක් බැලුවොත් එහෙම ශරීරයක් දිහා කෙනෙක් දිහා බැලුවොත් සත්පරයට කෝටි ලක්ෂ වාර ගන්න කලින් තැන බලලා තියෙනවා. කෙස් බලනකොට ලොම් පේන්නේ නැහැ. නාහය බලනකොට කල පේන්නේ නැහැ. ඒ තැන වර්ණ මාත්‍රයයි එක හැරෙට පේන්නේ. පේන වර්ණ මාත්‍රය ඇහිපිය ගන්න මොහොතක් යනකොට කෝටි වාරකින් ලක්ෂ ගාණකින් මාත්‍රයකින් අතීතයට යනවා. අතීතයට ගියලා වුණා ගෙවිච්ච එක. ගෙවිච්ච රූපයකින් අපි දකින්න පුළුවන් රූපයක්. අපි දකින්න රූපය මොකද්ද? ගෙවි ගිය මතක සටහන් සම්පින්දනය කරලා මනසෙන් ආකෘතියක් හදලා ඒ ආකෘතිය අපි රූපයක් හැටියට දකින්න. ලෝක සත්‍ය මනවලන රූප කියන්නේ හදාගත්තේ වල මිසක් ආකෘතිය වලට මිසක් ඇහෙන් දකින්න මාත්‍රයට නෙමෙයි. එහෙනම් ඉතිරත්යක් ඇති වැඩ පිළිලක් නම් තිබුණේ ඇහෙන් කරන වැඩ පිළිලක්. ලස්සන රූපයක් දකින්න පුළුවන්. ලස්සන කියලා නිගමනය කරන්න පුළුවන්. රූප රාගයක් ඇති වෙනවා. එහෙනම් යම් තැනක රූප රාගයක් හට ගන්නවා නම් ඒ දැන ඒ හට ගන්න හැටි දකින්න ඕනේ. ඒකේ අසාරත්වය දකින්න ඕනේ. ඒතර රූප රාගයේ යම් චන්ද රාගයේ රූපයේ යම් චන්ද රාගයක් බැඳෙනවා නම් ගොඩනගාගත්ත රූපේ චන්ද රාගය බැඳෙනවා මිසක් මාත්‍රයක වර්ණ මාත්‍රයේ චන්ද රාගය බැඳෙන්නේ නැහැ කාටවත්. ඔක දකින්න ඕනේ. දැන් චන්ද රාගයේ බැඳෙන්නේ ගෙවිලා ගිය මොහොතක මතක අතීත සටහනක්. ආකෘතියකයි අපි චන්ද රාගයේ හිත වැදගෙන තියෙන අපි ගොඩනගාගත්ත රූපේ. ඔක දකින්න ඕනේ. අපි අහනවා කලින් පදයක් අහන්න පුළුවන්ද කියලා. අම්මා කිව්වා. කලින් ඇහුවා. වෙන කොහෙන්ද ඇහුවේ කියලා තර්ක කරන්න පුළුවන්. අපි ඇහුවොත් මෙහෙම දෙයක්. අම්මා කියන්නේ වෙලාවක් එහෙම ගියාද කීය පොඩ්ඩක් හරි. සත්වර කාලයක් හරි ගියා. සත්වර කාලයක් හරි ගියා. අම්මා කියන වචනේ ගියා. අපි ඇහුවොත් එහෙම. අපි උදාහරණයක් අරින් තත්පරයක් ගමු. තත්පරේ පළවෙනි තුනෙන් එකේදී ආයන්න කිව්වා. දෙවෙනි තුනෙන් එකේදී අල්මායන්න සද්දේ කියලා කළා. තත්පරේ අවසාන තුනෙන් එකේ පංගුවේදී මායන සද්දේ කළා. එහෙනම් ආයන සද්දේ කරලා හිටන් අල්මායන සද්දේ කරනකොට පළවෙනි තත්පරේ පළවෙනි තුනෙන් එක ගෙවිලාද නැද්ද? ඒක ගෙවිලා. ගෙවිච්ච සද්දේ කලේ තිබුණොත් එහෙම ස්ථිර වෙලා. අල්මායන සද්ද දාන්න පුළුවන්. කන්ට ආයන සද්දේ සැවුදෙදී තියෙනකොට අල්මායන සද්දේ තාවන නිසා මොකක් වෙන්නේ? තෝරගන්න පුළුවන් මේ ආයන සද්දේ අල්මායන සද්දේ කියලා. මායන සද්දේ කියනකොට තුනෙන් දෙකක් ගෙවිලා තත්පරේ. අවසාන තුනෙන් එකේදී මායන සද්දය ආවා. එහෙනම් මායන සද්දය ඇහෙනකොට ආයන සද්දේ අල්මායන සද්දේ ගෙවිලා නේ. කනේ දිනනවා. එහෙනම් අම්මා කියන අකුරු තුන එක සැරේ ඇහුනොත් එහෙම අම්මා කියන පදයක් අහන්න පුළුවන්. එක්කෙනෙකුට ආයන කියන්න කියනවා ඒ විලාම අනික් කෙනෙකුට අල්මායන කියන්න කියනවා අනික් කෙනෙකුට මා කියන්න කියනවා. තුන් දෙනාම එක මොහොතක එක සැරේ ආ කියනකොට අනික් කෙනා මුන් කියනවා අනික් කෙනා මා කියනවා මොකද කිව්වේ කියලා අහුවොත් අම්මා කියවා කියලා කියන්න පුළුවන්. එහෙනම් අම්මා කියන පදේ අහලා තියෙන හිතෙන්ද අනේ පදේ වටහා තියෙන හිතෙන්නේ ආයු සද්දියාව ගෙවිලා ගියා කනේ නෑ දැන් ඒක.
අල්මයින සද්දියාව ගෙවිලා ගියා ඒකයි කණේ නෑ. මායින සද්දියාව ගෙවිලා ගියා ඒකත් කණේ නෑ. හැබැයි හිතේ තියෙනවා අම්මාගෙන් සද්දයක් ඇහුවා. මම අහලා තියෙනවා ගෙවිච්ච ශබ්ද මාත්‍ර හිතෙන් එකතු කරලා අතිතිය මතක සටහන. මතක සටහන සම්පීඩනය කරලා හිටන් යම් රටාවකට. පදයක් වශයෙන් ගොතලා හිටන් හිතෙන් අරගත්තා. එහෙනම් මොහොතක් පාසා ගෙවි යන බිලි යන ක්‍රියාකාරීත්වයේ නැති දෙයක ශබ්ද පදයක් අහන්න පුළුවන්. එහෙනම් ශබ්ද රාගයක් ඇති වෙන්නේ පදයකටද? ශබ්ද මාත්‍රයකටද? ශබ්ද රාගයට හිත බැඳින්නේ හිතෙන් ගොඩනගාගත්ත ශබ්ද කතාවක. කලින්ද ගත්තේ ඒක. කලින් ගත අරමුණු මාත්‍රය. ඒක ගෙවිලා ගියා. හිතේ සටහන් වුණා. ඊළඟ අරමුණු මාත්‍රය ආවා. ඒකත් ගෙවිලා ගියා. ඒකත් හිතේ සටහන් වුණා. සටහන් වෙච්ච අතීත ආවර්ජනයක් කරන මොහොතක අතීත ආවර්ජනෙන් පෑන එකතු කරලා වැන්දහම පදේ හැදුණා. අම්මා කියලා සින්දුවක් කියනවා. හරි මිහිරි නාද. මොකෙන්ද ඇහුවේ? කලින් කල මුල්ලුණා. හිතෙන් පදේ හදාගෙන රඟපානවා. ආස්වාද විඳිනවා. ශබ්ද ආස්වාද. නේ අපි හිත බැඳින්නේ මේ ලෝකේ රූපාස්වාද, ශබ්දාස්වාද, ගන්ධාස්වාද, රසාස්වාද, පොට්ටබ්බාස්වාද කියන පංචකාමී හැදින්නේ. ඔය ආස්වාදෙට හිත බැඳගෙන. නේ ආස්වාදයේ කොහෙද ලැබුණේ? වර්තමානයේක නෙමෙයි. අතීත මතක සටහන් මොහොතක අතීත මතක සටහන්. හිතෙන් ගොඩනගාගත්ත දෙයක්. මෙන්න මේක දකින්න ඕනේ. මෙන්න මේක දැක්කහම අනිත්‍ය වැඩ පිළිලා අනිසාවම තමයි රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම ඔක්කොම විදිහට පංචකාම. නේ අනිත්‍ය වැඩ පිළිලකින් සුව විදලා නැහැ. අනිත්‍ය නම් දුකයි කියවම හරි. අනිත්‍ය සපත් විදලා තියෙන පංචකාම. අනිත්‍ය නිසා වුනේ. ඔය අනිත්‍ය ධර්මතාවය නුතිබුණා නම් පංචකාමයේ ගොඩ නැගෙනවා. නමුත් ගොඩ නැගිලා ආපෙක අපි කැමති තියෙන්නේ. දැන් අසහනයක් නැහැ. කැමති දෙයක් නසුවයි කියන්න පුළුවන් කාටවත්. එහෙනම් කිසිම තර්කයකට වාදයකට ගෝචර කරන්න බැරි. නියම ධර්මයේ මූල ධර්මයේ දේශනා කළා තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ විග්‍රහ කළා තියෙනවා. හරි කැමති මේ හද පවත්තන, රූප පවත්තන. නමුත් බැරි දෙයක් කරන්න හදනවා. කැමතිය කරන්න හදන්නේ පවත්තා ගන්න ඕන හැටි. කැමතිය පවත්තන්න බැරි නිසා දුක් විඳිනවා. අසහනයටපත් වෙලා මතුමතු බලාපොරොත්තු වෙනවා. දුන්න එක ගෙවිලා ගියා. කැමතිේ පැවතුනේ නැහැ. කැමතිේ පැවති නැති නිසා යලි යලි ගොඩනගාගෙන ආස්වාදයෙන් ඉන්නවා කියලා ගොඩනගන. මනස ගොඩනගන. අන්න මතු බලාපොරොත්තු හටගන්න කැමැත්තක් හටගන්න හේතු. කැමතිේ නැති දේවල් පස්සේ ගිහිල්ලා කැමැත්තක් හොයනවා. අනන්ත සංසාරයේ පටන්ගෙන මේ දක්වා කොලිත් ඕකයි. කැමතිේ නොපවතින දේක් පස්සේ ගිහිල්ලා කැමතිේ පවතින දේක් හොයලා. කරන්නේ වෙරිලා තියෙන දුකයි විදලා තියෙන දුක විතරයි. මෙන්න මේ නිසා කියන කැමතිේ පවත්තන්නේ බැරි දෙයක් පස්සේ යනකොට දුකයි යදානිච්ඡන් තන් දුක්ඛන් කියන යථාර්ථය ඕකයි. හැබැයි පදවලට අකුරු ඇමිනුවේ කවුද? බුදුරජාණන් වහන්සේ නෙමෙයි. දැන් අවුරුදු 1000කින් මෙහා පැත්ත කට්ටිය. යදානිච්ඡන් තන් දුක්ඛන් කියන වදනේට පදවලට අකුරු අමුලා තියෙන වටාකුරු ශාස්ත්‍රය. වටාකුරු ශාස්ත්‍රයේ පාලි භාෂාවක් කියලා අකුරු නැහැ. පාලි වල. සද්ද විතරයි තිබුණේ. අක්ෂර ශාස්ත්‍රයක් නිෂ්පාදනය කරන දැන් අවුරුදු 1000කට මෙහා. ඒ කාලේ ඊටවාගේ අදහසට අනුකූල අක්ෂර ශාස්ත්‍රය යමිනවා හිතන්න. ඒගොල්ලෝ යදානිච්ඡන් තන් දුක්ඛන් කියලා යන් දුක්ඛන් තදනත්තා කියලා ලියුවා. ඒ ලියාවේ කරගෙන ඉතින් අපි ඒ අනුවද භාවිත කරනවා. යථාර්ථය මොකක්ද? යමක් කැමැති නැත්නම් ඒක දුකයි. කැමැති නැත්නම් දුක නම් ඒකේ අසාරායික සාරත්වයක් නෑ. අසාර දේවල් පස්සේ ලෝකයා ගමන් කරනවා සරිසරසර සාරත්වයක් හොයන්නේ. ඔන්න ඔය කොට තේරුම් ගත්තා නම් ත්‍රිලක්ෂණේ තෝරාගත්තා. ඕක තේරුම් ගත්තා නම් ධර්මයට විරුද්ධ නැහැ. සත්‍ය විභංග සූත්‍රයේ එකඟයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එකඟයි. ওই දෙකේ චතුරාර්ය සත්‍ය අඩුපාඩුවක් නේද දීලා තියෙනවනේ. අපිට චතුරාර්ය සත්‍ය දකින්න ඔය තුලින් බැයි. අන්න ඒකෙන් දැනගන්න ඕනේ. එහෙනම් යමක් කැමැතිසි අපි පාලි භාෂාවේ පද ටික පැත්තකින් තියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වචනේ අමතක වේවා අදහස වැටේවා. කාලසිටු පුත්‍රයා ධර්ම දේශනා කළා කාලසිටු පුත්‍රයා සෝවාන් ඵලයටපත් වුණා. කාලසිටු පුත්‍රයාට ධර්ම දේශනා කරනකොට වචනේ අමතක වේවා අදහස වැටේවා කියලා ධර්ම දේශනා කළා. එක වචනයක්වත් මතක නැහැ. අදහස වැටුණා. කාලසිටු පුත්‍රයා සෝවාන් ඵලයටපත් වුණා. එහෙනම් මාර්ගඵල අවබෝධයට අවශ්‍ය කරන්නේ වචන පෙළ නෙමෙයි. අදහස. අදහසයි අවබෝධය ලබා දෙන්නේ ප්‍රඥා පහල කරන්නේ.
ඒක අරගන්න ඕනේ. අදහස තේරුම් ගන්න බැයි නම් කවදාවත් මාර්ගඵල අවබෝධයට අවශ්‍ය කරන ප්‍රඥා පහළ වෙන්නේ නැහැ. අදහස නිවැරදිව ගත්තා නම් යමක් කැමැතිසේ නැද්ද? ඒ හේතුවෙන් ඒක දුකයි. නැවතත් කැමැතිසේ ඇති දෙයක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා බලන කවදාවත් මේ ලෝකෙ කිසිම දෙයක් කැමැතිසේ පවත්වන්න බෑ. ඇස කැමැතිසේ පවත්වන්න බෑ, රූප කැමැතිසේ පවත්වන්න බෑ, චක්කු විඥානේ කැමැතිසේ පවත්වන්න බෑ, චක්කු සංස්පර්ශේ කැමැතිසේ පවත්වන්න බෑ. චක්කු සංපස්යෙන් ජනිත වේදනාවක් ඇති කැමැතිසේ පවත්වන්න බෑ. බලාපොරොත්තු මොකද්ද? මනවලන ඒවා කැමැතිසේ පවත්වන්න. ඒ ටික කරගන්න බෑ. ඒ නිසා ආසානියටපත් වෙනවා. නතර වෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඒක හිත වැදගෙන එවඳු රූපයක්, එවඳු ශබ්දයක්, එවඳු ගන්ධයක්, එවඳු රසයක්, එවඳු ස්පර්ශයක් මතු හරි ලබන්න ඕන. කොහොම හරි අල්ල ගන්න ඕන. මතු වල හිත තියෙනවා. සතර ගමන්ට මුල පෑදෙන. මෙන්න මේකෙන් තමයි චන්දරාගී සංසාර ගමන්ට හේතුකාරක වෙන භවයට අල්ලලා හිටියේ. යම් දවසක මතු තෝනෑ කියන බලාපොරොත්තු අත්හැරිච්ච දාට මට මනවල රූප ඕනෙත් නැහැ, ශබ්ද ඕනෙත් නැහැ, ගන්ධ ඕනෙත් නැහැ, රස ඕනෙත් නැහැ, ස්පර්ශ ඕනෙත් නැහැ වගේ හිතන්න ඕනෙත්. දැන් මොකද වෙන්නේ? චන්දරාගයෙන් නිදහස් වෙච්ච දාට ගමන ඉවරයි. මෙන්න නිවන් මාර්ගය. ඔන්න වෙහිච්ච දෙන්න. මේ ඔක තෝරා ගන්න ඕනේ. වෙහිලා දිනන අපි ඕකයි. යමක් කැමති නැත්නම් ඒ හේතුවමයි දුක හටගන්නේ. කැමති වෙනවයි එලක් කරන්නේ. අන්තිම ප්‍රතිඵලය බලපුවහම කැමති නෑ. ගොඩනගාගෙන සදාහට භුක්ති විඳින්න හිතාගෙන ගොඩනගන. අවසාන ප්‍රතිඵලය ජාතිය. ජාතියක් හැබැයි නම් ජරා මරණ දෙකටපත් වෙනවා. ඒක වටිනවා කියලා හිතාගත්තා නම් ශෝක පරිදේව දුක් දොමනස් පායසෙන් වාජනේ වෙනවා විනාශ වෙනවා. ජරාවට පත්න වෙන මරණයට පත්න වෙන යමක් නිෂ්පාදනය කරනවා කියන ආස්වාද විඳින්න. එහෙම දෙයක් ලෝකේ නැහැ. මෙන්න මේක දැක්කේ නැති නිසා පරිච්ඡේදෝපාදී දැක්කේ නැහැ කිය. පරිච්ඡේදෝපාදී ගොඩනගෙන එක හැටි දැක්කේ නැහැ. පරිච්ඡේදෝපාදී ගොඩනගන්නේ ජරාවට මරණයට පත් කරන දේවල් මිසක් විල දෙයක් නෙමෙයි කියලා දැක්කම. ජරාවට පත්න වෙන මරණයට පත්න වෙන කොච්චර ප්‍රියමනාපයක් හිතුවත් ගොඩනගන්න එකක් පරිච්ඡේදෝපාද අනුකූල නැත්නම්. මුළු පරිච්ඡේදෝපාද වැඩ පිළිවෙලම අසාර වැඩ පිළිවෙලක් මිසක් සාර වැඩ පිළිවෙලක්. ඔන්නෝක දැක්කදාට මුළු පටිච්චසමුප්පාද වැඩ පිළිවෙලම අසාරයි කියලා දකිනවා. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර ගොඩනගෙන එක අසාරයි. සාරත්වයක් හම්බ වෙන්නේ. දුකට හේතු වෙනවා. අසහනීයටපත් කරනවා. සංඛාර ප්‍රත්‍යයෙන් ය විඥානයක් හටගත්තේ වෙන අසාර විචක් කවදාවත් සැපට හේතු වෙන්නේ නැහැ. ඒක දුකට අසහනීයට හේතු වෙන එකක් තමයි නිපදෙන්නේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයන් හටගත්තා නම් ඒකත් අසාරයි. සැපකට හේතු වෙන්නේ නැහැ. හිතාගත්තා විතර සැපට හේතු වෙනවා කියලා. සිද්ධ වෙලා තියෙන දුකට හේතු වෙන්නේ. ජරා මරණයට හේතු වෙන්නේ. මෙන්න මේ ක්‍රමයේ මුළු පටිච්චසමුපාදී විග්‍රහය බැලුවා නම් පේනවා පටිච්චසමුප්පන්නව හටගත්ත සියලුම දේවල් අසාරයි දුකට හේතු වෙනවා මිසක් තනසිල්ලට හේතු වෙන එකක් ඔය අතර නෙමෙයි. මොකද හේතුව ජරාවට මරණයටපත් වෙලා වෙනසිලන දේවල් තමයි ප්‍රියමනාපයෙන් ගොඩනගන්න හේතුව. ප්‍රියමනාපය ගොඩනගන්න උත්සාහ කළා ජරාවට මරණයටපත් වෙලා වෙනසිලියක් බිහි වුණා. ඕක නෙමෙයි අපේ ජීවිතේට වෙලා තියෙන්නේ. මේ හැම එකක් ගානේම පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය බලන්න පුළුවන්. ගොඩනගා ගන්නවා සැප පහළ හොඳ දෙයක්. නිපාදිනේ උනේ જાතිය ජරාවටපත් වෙලා මරණයටපත් වෙන එක. හොඳ ඇඳුමක් හොයා ගන්න ඕනේ. ගියා සාප්පුව. ලස්සන මල් වල තියෙන හොඳ ක්‍රමානුකූලව හදලා තියෙන හොඳ ෂර්ට් පෙද්දක් නම් ගවුන් පෙද්දක් නම් අවශ්‍ය කරන පෙද්දක් ගත්තා. මේක හොඳ ටේලර් කෙනෙකුට දීලා වහන්න ඕනේ. ඔක්කොටම මේක හරියට වහන්න බෑ. හොඳට හැදලා වහන්න පුළුවන් අහවල් කෙනා. දීලා මස්තවත් ගත්තා. දැන් මේ ප්‍රියමනාපයෙන් හිත තියලා මස්ව ගත්තේ ඇඳුම නිෂ්පාදනය වුණා. ජරාවට වැහැරීමට මරණයටපත් වෙන ඇඳුමක් නිෂ්පාදනය කරලා සාධාරණ කර්මයක් නිෂ්පාදනය කරගන්න හම්බ වුණා. පොන්චි කාලේ මේ වෙනකන් කරලා තියෙන්නේ ඕක. ඒ හදාගත්ත ඇඳුම වල හිත වෙලා තියෙන්නේ ඕක. කිල්ටු වෙලා දිගලා හිටන් පැත්තකට දාපු එක නේද කරලා තියෙන්නේ. එහෙම නැත්නම් කැල්ල බිදලා විනාශ වෙලා ගියා. ඒක කලාව බිදලා විනාශ කර දැම්මා. ඒක කැඩි බිදි විනාශ වෙවි ගියා. ඔය විදිහට කොච්චර වුණා. කැමති නෑ ඒක. කැමැත්ත මොකද්ද? නැවුම් විදියට හදාගත්ත ඇඳුම හැමදාම එහෙම දිනනවා නම් කැමති. ඕක රැක ගන්න ගෙනාවු දායලා. බැරිලා හරි කෙල පොඩක් එහෙම වැටෙයිද? බුලත් ඉර කාපු එකක් ළඟ ඉඳ ගන්න ඌ හිනහවුනොත් එහෙම කටින් කෙල විසුනොත් එහෙම මගේ ඇඳුම ඉවරයි. විදහාර කරලා ගිහලා හිටගෙන යන එක ඊට වඩා හොඳයි කියලා හිටගෙන හරි යනවා බස් එකේ. වටපිට යනකොට ජනේ දැල්ලා තියෙනවා නම් එහෙම හොඳට ලැහැත්තිනවා. ඕක දැන් කෙල පාරක් ගහයි මෝඩේ. ගැහුවොත් එහෙම මගේ ඇඳුමට වැහෙනොත් මොකද වෙන්නේ? ඒක රැක ගන්න සෑහෙන මහන්සියක් ඒක. ඉඳ ගන්න ගිහින් බලපුවාම හරි හරි ඉඳ ගන්න විදියක් නැහැ. දූවිලි ටිකක් ගෑවිලා සීට් එකේ. දැන් ඉඳගත්ත ගමන් ඇඳුම කුණු ගෑවෙනවා. රකින්නවා. අන්තිමට අවුරුදු 10ක් ගියාට පස්සේ අහන අර රැකලා කිව්ව ඇඳුම කො රැක්කද?
අනේ වන්දා පාංකලයක් දාලා එහා පැත්තට දාලා තියෙන එක තමයි. ඇයි ඕක රකින්න කොච්චර දැඟලුවා? සැකගත්තා. ඔය ඇඳුම නිසා ඒක හොඳට තියෙන කාලෙද වැඩියෙන් දුක් විඳේ කර්ණ වුණාට පස්සේ. අර තාම විදිහට ඇඳගෙන යන දවස් වල වැඩියෙන් දුක් විඳින. කුණු පොඩ්ඩක් ගෑවුනොත් ඉච්චි. අලුත් ඇඳුමේ කුණු ටික ගෑවුවා. හිතට වද දුන්නා වැඩි. ඔය ක්‍රමයට එන්න එන්න ගියාම වර්ණ වෙලා කලමල් වෙලා ගෙදෙට්ට ඇඳිලි ගන්නට ආවට පස්සේ කුණු ගෑවුනහම තමයි. එන වැඩිපුරම දුක් දීලා තියෙන වැඩිපුර ආශා කරන වැඩිපුර හොඳයි කියන දේවල්. ඒ වලයි දුක තියෙන්නේ. ආගේ හරි ළමයි ගෙදෙට්ට හදා ගන්න දෙන්න. ඔය අතරේ මගේ ළමයා කියලා හේකුත් උපදිනවා. දැන් මගේ ළමයි පිට ළමයි දෙන්නම ගෙදර. දැන් වෙනසක් එහෙම දකින්නේ නැද්ද අමුත්තා? වැඩිපුර කම්පණි ඉන්නේ කොයි ළමයාද කියන්නේ? ළමයා කියන්නේ ලිද හැදෙන, කුණු වෙන, නොයෙක් රෝගාබාධයන්ට ගොදුරු වෙන, විකෘති අදහස් දරන, Taman කැමති නොපවතින විදිහේ අදහස් ක්‍රියාත්මක කරන තවත් පුද්ගලයෙක්. දැන් පුද්ගලයෝ දෙන්නම ක්‍රියාත්මක වෙනකොට තමා කැමති ක්‍රියාත්මක නොවන වැඩ පිළිවෙලට වැස්සු. ලෙඩක් හැදුණු. ලෙඩේ හැදෙන්නේ කාටද කියලා බලනකොට. හදාගත්ත කාට ලෙඩේ හැදුනොත් ඉතින් අමාරු නෑ. මගේ කියලා බදාගත්ත කාට ලෙඩේ හැදුනොත් අමාරු වැඩි. කෑමක් කරන් ඉන්නේ වගේ. අර හදාගත්ත එක ඉතල කනවා විස ලොකු හොඳ හරියි. අනිකට රොටි ටික හම්බෙන්නේ. දැන් මොකද වෙන්නේ? නිකන් මලයක් ආවයි කොහේ කිද්ද මන් දන්නේ නැහැ. මල පෙරිතිය මගේ දරුවට කන්නත් නැහැ. ගෙනාව කියලා අරු කාලා ගිහලා ඔක්කොම ඉඳකින් ඉඳ කාලා කන්නේ හැටි. කොහොම කියනවා. එයා ඉතල බැලලා ගියා තමන්ගේ එක. අපේ පුතා හරි කඩින්දරයි අරු. උඩ බැලුව හමුනා කරනවා. ඊට පස්සේ ඒකද? ඒක ජයග්‍රහණය තමන්ගේ පුතා කියලා සන්තෝෂ වෙන්නේ නැද්ද මේ? දැන් මේ ඇලීමයි ගැටීමයි ආවේ කාගෙන්ද? මමත්වයෙන් වැඩිපුර බදාගත්තේ යමික්ද? ඒකෙන් නේද? මමත්වයෙන් බදාගත්තා නැතනම් ඒ සෑම වස්තුවකම පොදු උරුමයක් තියෙනවා. මොහොතෙන් මොහොත ගෙවිලා වැහැරිලා වෙන විනාශ වෙලා යන්නේ. කැමති දේ නොපවතින බව. ඒක ඔක්කොටම උරුම. ඒ උරුමේ නිසා මමත්වයෙන් වැඩිපුර අල්ලාගත්ත දේ දුක වැඩි කරනවා. ආශාවෙන් අල්ලාගත්ත දේ දුක දෙනවා කියෝක. මෙන්න මේක දකින්න ඕනේ. නැ කැමති දේවල් ඒවට විනාශයටපත් වෙනකොට ආශාවෙන් යන්තරම දෙඩිව අල්ලාගත්තාද? බැදුනාද? ඒ තත්ත්වයටපත් වීම වළක්වන්න බෑ තමන් බැඳුණු ඵලියට. මම කිව්වට, මගේ කිව්වට, මගේ ආත්මය කියලා ආත්මාදී වශයෙන් ගත්තට ඒකේ උරුමය වෙනස් කරන්න නම් ඒ අවචිනිත අදහසට බෑ. ඒක අපේ චීස් අදහසක් විතරයි. මෙන්න මේක යථාර්ථයෙන් දකින්න පටන් ගත්තට පස්සේ මම කිව්වට මම වෙන්නේ නැති. මගේ කිව්වට මට ඕන හැටියට පවත්වන්න බැරි. මගේ ආත්මය කියවන කිසිම සාරත්වයක් නැති දේවල් වලට නේද මම කිව්වේ මගේ ආත්මය කියලා වැටහෙන දවසක් එනවා. මෙන්න මේ වැටහීම ප්‍රබල වෙනකොට මම කියන එක හිස්දයක්, මගේ කියන එක හිස්දයක්, මගේ ආත්මය කියන එක හිස්දයක් මේක බොරුවක්. සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා වැටහිච්ච දාට. එහෙනම් මේ මිම්මදුලත් මම කියනවාද, මගේ කියනවාද, මගේ ආත්මය කියනවාද ඒ දෘෂ්ටිය ඉන්නවාද කියලා බලනකොට. ඔන්න ඔය දෘෂ්ටිය බෙදෙන දවසක් එනවා. ඔන්න ඔය දෘෂ්ටිය බෙදෙන දවසට කාය සත් කියලා ගන්න දෘෂ්ටිය ඉවරයි. කවදා හරි විචාර සත්කාය දෘෂ්ටිය ඉවරයි. ඊට පස්සේ ආ එකක් දකින්න. මෙච්චර කාලෙ ඇලිලා ගැටිලා දැවිච්ච එක දැන් නැහැ. සාන්ත වුණා, ප්‍රණීත වුණා, හිත නිවන් දැක්ක. නිවන් සාන්තියේ උරුම වුණාට පස්සේ අධ්‍යක් අනිවයි. නිවීම අධ්‍යක්ෂා. ඒතං සාන්තං ඒතං පණීතං. එහෙම සාන්තයි එහෙම ප්‍රණීතයි. දැන් නිවන ගැන සැකයක් තියෙනවා. අධ්‍යක්ෂ නිවන ගැන උට සැකයක් නෑ. පිටිකිච්ඡාත් ඉවරයි. දැන් ඔහු මොකෙන්ද ඒකටපත් උනේ? යථාර්ථයේ යථාධර්මයේ ප්‍රඥාවට මතු කරලා යථාර්ථයේ සිහි කළා මතු කරගත්ත ප්‍රඥාවෙන් ඉඳලාපත් වුණා මිසක් බිම් බලා ගිහින්පත් වුණා. උඩ බලාගෙන ගිහින්පත් වුණා. සුදු ඇඳුමක් අඳගත්ත ඉඳපත් වුණා. සිවුරක් අඳගත්ත ඉඳපත් වුණා. විනය වතකින්පත් වුණා. නෑ ඒක කිව්වත් නෙමෙයි. මොකේ ඉඳලා හරි යථා ධර්මයේ යථාර්ථයේ සිහි කරලා ලැබු ප්‍රඥාවෙන් මෙතනපත් වුණා. එන ක්‍රමයේ දැනගත්තා වෙන ක්‍රමයක් නෑ නිවන් දකින්න මේක විතර. සුතපරාවර්තයෙන් නිවන් දකින්න බෑ කියලා දැක්කා. අධ්‍යක්ෂින් තුනක් ලැබුවා. සක්කාය දිට්ඨි තීව්‍රයි, විතිකිච්ඡා තීව්‍රයි, සීලබ්බත පරමාස තීව්‍රයි. සංයෝජන තුල බෙදහැරලා සෝවාන් ඵලයටපත් වෙනවා. මෙන්න ලැබෙන ක්‍රමය. ඉතින් මේකට භාවනා කරලා ඇටක පියඳ උඩ ගියා වගේ නම් මින ඕ සෝවාන් වෙලා. එළියක් දැක්කයි. හරිද? පිටුඩි එළිය දකින්න වයින් සෝවාන් වෙනවා කියන්නේ. එළිය දැක්කම හරි. සෝවාන්. ඔය යටි කුණු අදහස් දාලා මනස මොට කරනවා. ඉතින් ඔය කුණ කාලය වෙලා හිටන් ඊට පස්සේ මම සෝවාන් වන්න දැන් කවුරු කිව්වත් අහන්නේ ඒක හරියටම හරි ආයි වෙනස් වෙන්නේ නැහැ කිය. යථාර්ථය මොකක්ද? ඉතින් දකින්න ඕනේ මේ ප්‍රඥාවේ නිගමනය, ප්‍රඥාවේ තීරණය, ප්‍රඥා ගෝචරය මාර්ගඵල කියන්නේ. උඩ යන එකක්වත් එළිය වැඩෙන එකක්වත් නෙවෙයි. එයා මේ බාහිර කරුණු. ධානලාභීන්ට ධාන ලැබෙනකොට
ධානී ස්වභාවයන් ඒවා මේකට පටලවලා මිනිස්සු විනාශ කරනවා. ප්‍රඥාධික පුද්ගලයා ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න කොහොමද? ඉතින් ඒ ක්‍රමෙදී ත්‍රිලක්ෂණේ දකින්න ඕන. ඔය විග්‍රහ කරලා තියෙනවා පොත්වල සීදිත් ඇටිවලුම් ගක් විග්‍රහ කරලා තියෙනවා. සැක නැතුව හොරා ගන්න ඕනේ ධර්මයට විරුද්ධ නැහැ. කැමැති නැත්නම් ඒක දුකයි ඒ නිසා ඒක හරයක් නැහැ කියන අදහස ධර්මයට එකඟයි. ඒක නිවන් මාර්ගයට ඉතාම ආසන්න බව පේනවා පැහැදිලිව විමර්ශනය කරගෙන යනකොට. නිවන් දකින්න පුළුවන් දෙයක් බව පේනවා. ඒ නිසා ඒ මාර්ගය අනුගමනය කරනකොට පැහැදිලිව නිවන් දකින්න. මේක තේරුම් ගන්න. කාම ප්‍රශ්නයක් තියෙනවා පටිච්ච සමුප්පාදයේ එන නාම රූප ධර්ම විග්‍රහ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේවා අපව විග්‍රහ කියනවා. ඔය පොතේ හතර විග්‍රහ කරලා තියෙනවා නාම රූප පිළිබඳව ඔය පොත බලනකොට මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර තියෙනවා. නාම රූප මොනවද? කොයි ආකාරයෙන් නාම රූප කියන්නේ? නාම රූප විවිධාකාරයි. ඒ ඔක්කොම විග්‍රහ වෙලා තියෙනවා. දැන් අපි පුවක් කියලා වචනයක් කියනවා. පොදුවේ වචනයක් කිව්වා. ඔක්කොම පුවක් තමයි. සුළු ගොලෑ ගෙඩියක් පුවක්. පැයිච්ච ගෙඩියක් පුවක්. මඩේ දාපු ගෙඩියක් පුවක්. සිංහල පුවක් රට පුවක් කියලා තව එකක් තියෙනවා ඒකත් පුවක්මයි. ලේන්තරි පුවක් කියලා තියෙනවා ඒකත් පුවක් වර්ගයක්. නැව් පුවක් කියලා තියෙනවා කටේ දාලා හපන්න බෑ ගල් ගෙඩිය වගේ જાතිය. ඒකත් පුවක්මයි. විලකන පුවක් ගෙඩියක් ගේනවා. කෙනෙකුට කියන්නේ. අර බල හිඳිච්චයි තුරු ගුලා ගෙඩියක් නැතිලා කියලා දෙනවා. මොකද අපෙ මේ ගෙනාවේ. පුවක් නේද මේ පුවක් දෙනවද? නෑ කියන්නේ. ඒක පුවක් තමයි. හැබැයි විඩක් කන පුවක් ගෙඩියක් ගේන්න කිව්වම පුවක් කිව්ව බලියට පුවක් ගෙනහලා හරියන්නේ නෑ. ඒකට ගැලපෙන જાතිය ගෙඩියක් ගෙනත් දෙන්න. කුණු වෙච්ච පුවක් ගෙඩියක් ගෙනත් දෙනවා. ඒක මොකක්ද? ඒක විඩක් කන බුලයි මේ කුණු වෙලා. මර කිව්ව පුවක් ගෙඩියක් ගෙනත් දෙන්න. අපේ පුවක්ද නැද්ද? පුවක් නම් තමයි. ඉල්ලුවේ පුවක් නේ ඕ පුවක්. හරියයි. මෙන්න මේ විදිහට තැනට ඔබිනේ දේ බලන්න ඕනේ. පෙටි පුවක් කියලා වර්ගයක් තියෙනවා. බේත කරගන්න. ඒකට පැහිච්ච නෙවෙයි ගන්න. ගොලෑපුවා හයි වීගෙන එනකොට කපලා වේලලා ඒව තමයි ඒකට ගන්න. පෙරිගුවා කිලම කරුම් කගෙනක් දෙනවා. දැන් හරියයි. ඒ නිසා තැනට ඔබින විදිහට මේ වචනේ දාන්න ඕනේ ඒක ගන්නකොට. ඒක උපමාවක්. මෙන්න මේකේ නාම රූප කිව්වහම මේ විඥාන පත්‍ය නාම රූපං කියනකොට ප්‍රවෘත්ති චිත්තාවලියක් හටගැනීමේ පටිච්ච සමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඒ විඥානයේ නාම රූප එක ක්‍රමයක්. යම් කිසි පටිසන්ධි විඥානයක් වශයෙන් පටිසන්ධිය ලැබලා විඥානයක් ගන්ධබ්බේක වශයෙන් රූපේන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංස්කාරෙන්තරෝ විඥානික ගමනක් හිතීමක් වැඩිවීමක් චුතියක් නොකිරීම කියන බුද්ධ දේශනාව තේරුම් ගන්න ඕනේ. එහෙනම් ගන්ධබ්බයයලා යනවා මිසක් විඥානික කණී යන්න බෑ ගබකට ඉන්න තැනකින් ලැබිලා. විඥානයක් කරනවා නම් රූපය සමගමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම වෙලාවයි විඥානය ක්‍රියාත්මක වීම දකින්න හම්බෙන්නේ. ඒතර මේ විඥානයක් නාම රූපයක් ගොඩනගන්න මෞපුතේට ගියට පස්සේ මෞපුතේ හැදෙනවා නාම රූපය. විඥානපත්‍ය නාම රූපං කිය. ඒක බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී උදාහරණ පෙන්නනවා. ආනන්ද විඥානීය මෞපුතේ වැස්සෝ වැස්සේ නැත්නම් නාම රූපයක් මව ගැබේ හට ගන්නවා. ඒ තව අර්ථයක්. ඒකත් නාම රූප වර්ගය. නොහේතම් පන්තික නෑ ස්වාමීනි කියලා උත්තරය දෙනවා. විඥානීය මෞපුතේ ඇතුළුණු හට ගන්නවා. එහෙම නම් හට ගන්නවා. මෞපුතේ ඔක්කාන්ති වෙලා මෞපුතේ ඉවත්ව ගියෝ. මෞපුතේ නාම රූපේ වැඩෙනවද කියලා. නොහේතම් පන්තික උත්තර නෑ ස්වාමීනි එහෙම වෙන්නේ නෑ නේ කියලා. මේ නිසා කියනවා විඥාන පත්‍ය නාම රූපං කියලා උත්තරයක් දුන්නා විග්‍රහ කරලා. ඒ තව ක්‍රමයක්. ඕකමත් ලවන්න බෑ ප්‍රවෘත්ති විඥාන ප්‍රවෘත්ති පටිච්චසමුප්පාදේ චිත්ත විද්‍ය හටගන්න විඥානය. ඒකේ නාම රූප වල. මේ සියල්ලම පටිච්චසමුප්පාද වෙනකොට ඒ තැනදී නාම රූප තේරුම් ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගෙන් අල උපාදාය රූප රූප කියලා එක තැනක විග්‍රහ වෙනවා. ඕකම අරගෙන සියලු නාම රූප එහෙමයි කියලා ගන්න බෑ. තව තැන් වල පෙන්නනවා. නාමයෙන් රූපේ වෙන් කරන්න බෑ කියන. උදාහරණයක් පෙන්නනවා. කොරාට ගමන් කරන්න බෑ ඇස් පේනවා. කනට ඇස් පේන්නේ නැහැ ගමන් කරන්න විදියක්. කනාගේ කරවල කොරා නැග්ගට පස්සේ කොරා පාර පෙන්නනවා. කනා ගමන් කරනවා. මෙහෙම අටුවාවල උපමාවක් පෙන්නලා කියනවා මෙන්න මේ වගේ නාමයයි රූපයයි දෙක ගමන් කරන්නේ එකට කියලා. එකක් නැහැ එකක් පවතින්නේ නැහැ කියලා. නෑ විඥාන ඊට ඒක වෙන්නකොට
වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගේ උපන් රූප කියලා. නාම රූප විග්‍රහය තව දෙනෙක වෙන්නේ. ඕක අතෙන්ද පටලවන්න ගියොත්. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. රූපේ නාමයෙන් වෙන් කරන්න බෑ කිව්වොත්. කතා පිළියක් යන්න මැරෙන්නේ. දැන් තියෙනවද වේදනා සංඥා සංකාර විඥාන එතන කියලා? නෑ වලන්න. රූපේ නැද්ද? වලකඳ තියෙන්නේ. වෙන්ුනේ නැද්ද? වෙන් කළ වෙන්නවා. නෑ කියන්නේ. එහෙනම් වෙන් කළ වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා බුද්ධහ එකකින් හටගත්ත උපාදාය රූපේ රූප මේ දෙක වෙන් කරන්න බෑ කිව්වොත් එහෙම. මේ ලෝකේ එක රූප වස්තුවක් නිකන් තියෙන පුළුවන් නාමයෙන්ද? නෑ මේ හැම එකකටම හිත තියෙන්නේ. දස්කල් වලට හිත තියෙන්නේ. පොළොවට හිත තියෙන්නේ. ලී જાති වලට ඕන මේසෙට පුටුවට හිත තියෙන්නේ. ඒ රූප තියනවා නාම තියෙන්නේ බෑද? වෙනවද ඒක? දැන් මේවා තේරුම් ඒ නාම රූප මොකක්ද? සතර මහා භූතිය යම් කිසි ශක්තියකට ගොනු වෙලා යම් නම්මිතාවයකට නැඹිලා හිටපුවාම ඔන්නේ නම්මිතාවයට නාම කියනවා. ඒතර නාම ඒකයි. ඒ නම්මිතාවයට අනුකූලව සතර මහා භූතයන්ගෙන් ඔප්නැඟුනේ යමද ඒක රූප කියනවා. ඒ නම්මිතාවයේ තියෙන තාක්කල් තමයි රූපේ ඒ ආකාරයෙන් නැඹිලා තියෙන්නේ. ඒ නම්මිතාවයේ තියෙන ඉවත් කළොත් ඒ රූපේ ඒ ආකාරයෙන් තියෙන පිටිලා යන්නේ. අන්න අයින් කරන්න බැරි නාම රූප දෙක. ඒ නාම රූප වෙන මාංශය. නාම රූප කියනවා විවිධාකාරයි. විඥානීය නාම රූපය බැහැගන්න තව ක්‍රමයක්. ඒ මොකද්ද? ජීවත් වෙලා ඉන්න මිනිස්සෙක් යම්කිසි සංකාරයක් ගොඩනගලා. එයා යම්කිසි පුරුදු කරගන්න. ගති ලක්ෂණයක් හදා ගන්න. මත්යන් නොබීපු මිනිස්සෙක්. තරුණ වයසේ නිකන් මත්යන් නොබී ඉඳලා ඉන්න මිනිසයාට හිත තියෙනවා. බොණ්ඩ පටන් ගත්තොත් මත්පැන් වලට හුරු වුණොත් ටික කාලයක් යනකොට මත්පැන් බොන්න ලොකු ආසාවක් ඒ හිතේ හට ගන්නවා. නොබී ඉඳ බැරි කමකුත් වෙනවා හරි අසහනයක් වෙනවා. දැන් ඉස්සෙල්ලා හිත තිබුණා නමුත් මත්පැන් බොන හිත තිබුණේ. දැන් ඒ හිතලා ආගන්තුකවන්නා උපක්ලේශයක් විතරක් මත්පැන් බොන හිතක් හැදිලා. අන්න සංකාරපත්‍ය විඥාන කියලා හටගත්ත තව ක්‍රමයක්. මත්පැන් වීමෙන් හටගත්ත විඥානි දැන් තියෙනවා. ඉස්සෙල්ලා තුනේ හිතන්න පුළුවන් විඥානි තිබුණා. ඒකේ මත්පැන් බොන ඕනේ කියනවා බලලා හොට්ටක් තිබුණේ නේ. මත්පැන් වීම නැවුරු වෙච්ච හිතක් තිබුණේ. මෙන්න හිත විඥානය පාටපත් වුණා සංකාර මුස්තරයි. මේකට කියනවා ප්‍රවෘත්ති පරිච්ඡේදපාද ක්‍රියාවලිය. අන්න ඒකේ වැහ ගන්නවා නාම රූපය. විඥානේ නාම රූපය වැහ ගන්න. මත්පැන් බීමල හටගත හිතත් තිවිච්ච නිසා ඉස්සෙල්ලා බහැපු නැතිව දැන් ඒ හිතේ බහිනවා. ක්ලබ් එක තියෙන දැන බීමත්කම සම්බන්ධ යාළුවෝ අවශ්‍ය කරන බයිට් එක බෝතලේ ඒවැ වාට වර්ණ වර්ග හොඳ එක නරක එක වැඩිපුර මත් වෙන එක විවිධාකාර දැන් අධ්‍යක්ෂකම් වලින් බහලා තියෙනවා. ඉතින් යන්න ක්ලබ් එකට අහවල් එකට නෑ යන්න බෑ. මොකද උන් කසිපු මාක්ෂය කරනවා ඒක හොඳ නෑ. හොඳේ වගන් දැන් අහවල් එකට. දැන් මොකේද බහලා තියෙන නාම රූපේ. ක්ලබ් එකේ නාම රූපේ බහගෙන තිබුණා හිතේ. අර මත්පැන් බොන්න ඉස්සෙල්ලා කොහෙද තිබුණාද? ඔවා වහිනවා. නෑ. ඉදා හිටපු යාළුවෝ දැන් හිටපු යාළුවෝ කවුද? දැන් හිතේ වැහගෙන ඉන්න අලුත් යාළුවෝ කට්ටිය. තනියෙන් නම් බෑ. අහල් එකයි වුණා හරි ජොලි හොඳට සින්දු කියනවා. හොඳ බජාව දාන්න පුළුවන්, අලුත් රෝල ගහන්න පුළුවන්. හුඳින් නැතල්ල ගන්න. දැන් දෙන්නේගේ රූප හිතේ වැහගෙන. අන්න විඥානේ නාම රූප වහින්නේ. දැන් ඒක වෙනවා කියලා. ඉතින් ඔය ආකාරයෙන් විඥානපත්‍ය නාම රූපන් කියන එක තනින් තනට ගන්න ඕනේ. ප්‍රතිසන්දීදී එක විදිහක්, ප්‍රවෘත්ති ක්‍රියාවලියේ තව විදිහක්. ඔය විදිහට දකින්න ඕනේ. ද්‍රව්‍ය වස්තු වල නාම රූප එක විදිහක්. අනේක දකින්න ඕනේ. ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සහජාතපත් වෙන පත්‍ය. තව ක්‍රමයක්. ඔක්කාන්තිනේ මොහොතේ බලට ගන්ධබ්බය යනකොට නාම රූපේට අඤ්ඤමඤ්ඤපත් වීම ප්‍රත්‍ය වෙනවා. මේකින් එක සම්බන්ධ වෙලා. ඒ නාම රූපය මොකක්ද? කලලයේ කියන නමයි. කලලයේ කියන නම දාලා හිටන් හදාපු දෙන හැරගත් හතර මහා භූතයන්ගේ රූපයජ කියලා නාම රූපයක් තියෙනවා බදී. ඒ නාම රූපේද අර ගන්ධබ්බයාගේ තිබුණා වූ නාමයයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමයයි. සතර මහා භූතයන්ගේ හැරගත් සූක්ෂම කයයි. ඒ නාම රූප දෙක ගිහිල්ලා අර කලලේ නැවති නාම රූපෙට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙනවා. අන්න ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සහජාපත්තේ පත්‍යෝ කියලා කිව්වේ එතන. ඉතින් මෙයාගේ නාම රූප විවිධ ආකාරයි. මෙයා පටලවා ගත්තාම දකින්න බෑ.
මේ නාම රූප තේරුම් ගන්න සංයෝගින විදිහට දකින්න ඕනේ. එහෙම දැකලා පටිච්චසමුප්පාදය තෝරගන්න. පටිසන්ධිය එකක්, ඔක්කාන්තිය එකක්. පටිසන්ධිකනේ ඒ විදිහට නෙවෙයි යන්නේ. පටිසන්ධිකනේ විපාකාභ්‍යාකතන කලත්තාජ රූපාන කම්මපත්තේන පච්චේ තව ක්‍රමයක්. කර්මජ රූප දහ එතන හටගත්ත විපාක විඥානයි. ඒ දෙක එතන ප්‍රත්‍ය වෙන්නේ. පටිසන්ධි මොහොතේ. ඔක්කාන්තිකනේ නාම රූප අඤ්ඤවඤ්ඤ වශයෙන් කිරීමට ප්‍රත්‍ය වෙන්නේ. ඔක දෙක. පටිසන්ධි මොහොතේදී නාම රූප සම්බන්ධයෙන් කතා කරන්නේ. විපාක අභ්‍යාකතන කලත්තාද කර්මජ රූප. අව්‍යාකෘත විඥානයි. ওই දෙක සම්බන්ධ වෙනවා අපි අපේ. පටිසන්ධි අවස්ථාවේ. ඔක්කාන්ති අවස්ථාවේ සම්බන්ධයෙන් නාම රූප. ඒ කියන්නේ සත්‍යය ගොඩ නැගිලා ඉවරයි. සංජාතිකය. එයා තමයි ඔක්කාන්තිය. ಜಾති සංජාති වෙනකොට ಜಾති වෙනකොට පටිසන්ධි ලැබලා ඉවරයි. සංජාති වෙනකොට ගන්ධබ්බය හැදිලා ඉවරයි. ඔක්කාන්ති වෙනකොට ගන්ධබ්බය කියලා ඔක්කාන්ති වෙනවා ඔක්කාන්ති අවස්ථාව බලයි. මේ බලන පටිසන්ධි වෙනවා කියලා කාද හදාගත්ත එකක් මිස ධර්මයේ තියෙන එකක් නෙමෙයි. බලන වෙන්නේ ඔක්කාන්ති. ගන්ධබ්බ අවක්කාන්ති හොන්ති. ගන්ධබ්බේ ඔක්කාන්ති වෙනවා. එහෙමයි පින්නන්නේ. බලන පටිසන්ධියක් වෙනවා කියලා උදාහරණ පෙන්නපු කිසිම ධර්මයක් නෑ. විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා පස්සේ හදාගත්ත අටුවාචාරින් වහන්සේලාගේ අදහස. මේ නාම රූප විග්‍රහය ඔය ක්‍රමයට තේරුම් ගන්න ඔක්කොම විග්‍රහ කරලා තියෙන පොත බලනකොට තේරෙයි. ටිකක් මම විග්‍රහ කරලා දුන්නේ ඒකයි. කීදෑවා වැනි සතුන් ඇති වූයේ මෑතකදීය. එවිට මෙම සතුන් අභිනව සතුන් නේද? දැන් ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණා. සතුන්ගේ වර්ධනයක් වෙන කාලයක් තියෙනවා. සතුන්ගේ හිඟ කාලයක් තියෙනවා. අඹ වාරයක් තියෙනවා, අඹ අවාරයක් තියෙනවා. අඹ වාරයට ඕනෝන තැන් වල අඹ තියෙනවා. අවාරයට අඹ නැතරම නැද්ද? නැතරම නැති වෙලා නෙමෙයි අවාරය කිව්වේ. බොහෝ කොට නැති වෙලා. අවාරයට හැදෙන ගසුත් තියෙනවා. දැන් එක කාලයක් තියෙනවා දෙබර මැස්සන්ගේ වර්ධනය වෙන කාලයක්. හැමතැනම දෙබර මැස්ස. උන්ගේ තකාලයක් තියෙනවා. ඇහැට පේන දෙබර මැස්සෙක් නැති කාලයක්. ඒ කාලේ දෙබර මැස්ස නැද කොහෙද? කොතන හරි පුංචි පුංචි කැට වගේ හදාගෙන මැස්ස 10 දිනක ඉඳලා හරි ඉන්නවා. ඒ කාලයක් තියෙනවා. ඒ කැටේ වගේ තිබිච්ච එක කලගෙඩියක් තරම් ලොකුට බැඳලා මැස්ස 10 ගානක් ඉන්නවා. වර්ධනය වෙන හැටි බලපුවා මාස දෙකකට වර්ධනය වෙනවා. දැන් වර්ධනයේ දිගටම සිද්ධ වෙනවා නම් අවුරුදු 10ක් ගියාම මැස්සන්ගෙන් පිරෙනවා නේද ලෝකෙ. එහෙම වෙනවා. නේ ආයතනකුගේ විනාශයක් වෙනවා. ඉවරට විනාශ වෙන්නේ. ඒ වගේ කීඩාවා කියන එක යම් කිසි කාලයකදී වර්ධනය වෙන කාලයක් තියෙනවා. යම් කාලයකදී අඩු කාලයක් තියෙනවා. අඩු වැඩි කාලයක් නෑ මොකද නැති කාලයක් එන වෙන්නන්න බැද මේ අදහස වෙන්නන්නයි මම කිව්වේ. මොකද කීඩාවා කියන එක අලුතෙන් ඇති වෙන සතෙක් කියලා අහනවා. මොකද දැනුයි ඉන්නේ ඉස්සර හිටියේ නෑ කියලා. ඉස්සර නොහිටියාම කියන්න බෑ. ඉතාලම අල්ප වශයෙන් හිටියා. කුඹරක කීඩාවෙ දෙන්නේ නැති වෙනවා කියන එක වෙන්නේ නෑ. එක දෙන්න නෙමෙයි කීඩාව දහස් ගාණක් ඉන්නවා. කෝටි ප්‍රකෝටි ගාණක් ලැබුණා තමයි කීඩාව වදුරක් හැටියට වැටෙන්නේ. දකින්න හම්බුනේ. ඉතින් යම් කිසි සතෙක් ලෝකේ නැත්නම් අලුතෙන් හටගන්න එක අලුත් සතෙක් නෙමෙයි. කීඩා ගන්ධබ්බය අප්‍රමාණ ඉන්නවා ලෝකේ. ගන්ධබ්බයට ඔක්කාන්ති වෙන්නේ දැනක් නැතුවයි ඉතින්. ඔක්කාන්ති වෙන්නේ ගැබක් හටගෙන ඊට අවශ්‍ය පල්පලේ හැදුණු. එතන ඔක්කාන්ති වෙලා හිටන් උන් විශාල වශයෙන් බෝ වෙලා පේනවා සිව් ශරීරවල. නැත්නම් මස් වර්ගී තාම්සුලා කීඩා ශරීරවලින් විද්‍යාමානලා තියෙනවා. යම් විදිහකින් උන්ට පරිසරය නැති වුණොත්. තවදුරටත් කීඩා අද්දැවේ ඉන්නවනම් උන් කීඩා ගන්ධබ්බය වෙනවා. සූක්ෂම කායිකව කර්මජ කායිකින් හැදිච්ච සූක්ෂම කීඩා කායිකින් උන් ජීවත් වෙනවා. ගන්ධබ්බ ලෝකේ. ගන්ධබ්බ ලෝකේ නැති සත්වයක් නෑ. මේ ලෝකේ දැන් තියෙන සියලුම සත්වයෝ ගන්ධබ්බ ලෝකේ ඉන්නවා. අවශ්‍ය පසුතාවේ නැති නිසා මක්ලිය කයකින් ගොඩ නැගිලා පේන්න බෑ. මුලින් හට ගැනීමට මවිප්පියෙක් නොහිටියනම් ඒ උන් හට ගන්න ක්‍රමේ තමයි. අණ්ඩජ ජරාවුජ සංසේදජ ඕපපාති කියන සතු හට ගන්න ක්‍රම හතෙන් සංසේදජ ක්‍රමයට හට ගන්න. සංසේදජ කියන්නේ අවශ්‍ය කරනා රසායන සංයුතිය යම් තැනක ගොඩ ගැහුණාද? සකස් වුණාද? අන්න එතෙන්ට අරක් ගන්න. ඒ ගන්ධබ්බය. ඊට පස්සේ ඒ රසායනික සංයුතියෙන් අවශ්‍ය කරන සංයෝග කරගෙන පූර්ණ ගන්ධබ්බය පූර්ණ සත්‍යයක් හැටියට නිපදෙනවා. මේකට කියන සංජාතික සත්‍ය. එහෙනම් අර කියන මේ සංජාතික නෙමෙයි දැන් කියන්නේ මේ අර සංසේදජ සත්‍ය.
එහෙම සත්‍ය දැන් කොළියකින් සතෙක් හැදෙනකොට කොළියෙන් හැදෙන සතා කොළියෙන් හැදෙන්නේ. කොළිය සතෙකුත් නෙමෙයි. පූර්ණ සතෙක් කොළියෙන් නිෂ්පාදනය වෙනවා. වන්දාගේ ගන්ධබ්බිය සම්බන්ධ වෙනවා කොළිය. ගන්ධබ්බියගේ ශක්තියට අනුව කොළිය පරිවර්තනය වෙනකොට කොළිය වන්දා වෙනවා. ඊපස්සේ කටි පූර්ණ සතෙක් කියලා ගිලිලා යනවා. ඊට පස්සේ උට අංගපසංග ඔක්කොම තියෙනවා. ඒක සංවාසයේ දෙලුණා තව එක එක. ඊට පස්සේ පිටර දාලා පිටරුවේ පැටව හැදෙන ක්‍රමයක් තියෙන කාණ්ඩජ ක්‍රම. අණ්ඩජ සත්තු බිහි වෙන ආකාරයේ පිටරුලින් හට ගැනීම අණ්ඩජ මේ ක්‍රම. ඒ ක්‍රමෙ ඊට පස්සේ හට ගන්නවා. මෙන්න මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා. එහෙනම් මුලින්ම සතෙක් ඉන්න ඕනේ නැහැ සතෙක් හැදෙන ලෝකෙට. අලුත් සතෙක් බිහි වෙන්නෙත් නැහැ. ගන්ධබ්බය පරිවර්තනය වෙනවා භෞතික ද්‍රව්‍ය වස්තුවක් ඇසුරු කරගෙන. පරිවර්තන ක්‍රම දෙකක් තමයි තියෙන්නේ. නියරේ මිටි තැන් වලින් වතුර බහිනවා. දැනක් උස්සලා තියෙනවා. උස්සන්නේ වතුර බහිනවා කවදාත් අපිට හොයන්න බෑ. අපි මිටි තැන් ටික උස්සලොත් මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා උස්සන්නේ දැන් බහින්නේ. දැන් ඉතුරු බහින්නේ. එහෙනම් ලේසියෙන් පහසියෙන් වතුර බහින මිටි තැන් තිබිච්ච නිසා තමයි මිටි තැන් වලින් බැස්. ඒ වගේ සත්‍යයක් ලෝකේ හැදිලා ඉන්නවා. මිටි තැන් හැදුනවා. විතර මගින් හටගන්න ලේසි තැන තියෙනවා. එතෙන්ට යනවා. ඒ සත්‍ය නැති වෙලා ගියාම ඒ තැන වැහුණා. එතකොට සංකේතයේ උප්පත්ති ක්‍රම ක්‍රියාත්මක වෙලා හිටන් ලෝකයේ අම්මිතාත්‍යක වශයෙන් ඉන්න කෙනෙක් නෑ. අවශ්‍ය රසායන ද්‍රව්‍ය එකතු කරලා අර කර්ම ශක්තිය එකතු කරලා භෞතික කය ඒවා නිෂ්පාදනය කරනවා. ලෝකයේ ඉස්සෙල්ලාම සත්ව ආරම්භුනේ toy ක්‍රමයේ. හැබැයි අලුතෙන් හටගත්ත සත්ව එහෙම නෙමෙයි. ගන්ධබ්බියක් නැතුව සත්වයක් බිහි වෙන්නේ නැහැ ද්‍රව්‍ය වස්තුවක. ඒ බිහි වෙනවා කියන්නේ දන්නේ නැතිකම. දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යයේ ආරම්භයේ පනවල නැත. එහෙම හට ගන්නවා නේද කිමේ හත්යක් සහිත ප්‍රශ්නයක් අහන. නෑ බුදුරජාණන් වහන්සේට විතර විසු ලේසියෙන් පටව ගන්න හිටව ගන්න පුළුවන් එකක් වෙනවා. උන්වහන්සේ කියන්නේ මේ අනවතග්ගෝ යම්බිකේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති. උත්තර ඉතින් බලා ගන්න පුළුවන් හතේක මුලක් හට ගන්න බව. ඒක ශ්‍රාවක ගෝචරයි. එහෙම ලේසියෙන් හට ගන්න එක පෙන්වන්න පුළුවන්. එහෙනම් සත්‍යයේ ආරම්භ වෙනවා මේ ප්‍රමේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා නොකලේ ශ්‍රාවක ගෝචර නැති නිසා. නෑ ඒ හටගන්න එක. එහෙම ක්‍රමයක් නෙමෙයි බව දේශනා කළා තියෙනවා. ඒක සංකේතයේ උප්පත්ති. ගන්ධබ්බේ කැදිලා ඒක සිද්ධ වෙනවා. ගන්ධබ්බය එනවා විද්‍යාවට පේන්නේ නැහැ විද්‍යාව උපකරණවලට පේන්නේ නැහැ. නලබටේ ළමයි හදන්න බලාපොරොත්තු වෙයි. ස්ත්‍රී පුරුෂ බීජ එකතු කරලා. කියා තිබ්බාම ඒකේ සංකේතයේදී ජනකානුවක් දකින්න. අන්න ඉතියකින් බලලා වෙන් කර ගන්නවා. ඒක ජනකානු හැදුනේ අර ස්ත්‍රී පුරුෂ බීජ එකතු කරලා තිබ්බ වාජනේ. හැබැයි පැය 6ක් ඕක විරුද්ධ කරලා තියන්න ඕනේ බාහිර වාතාවරණය. නැත්නම් ජනකානු බිහි වෙන්නේ නැහැ. වහලා තිබ්බ හොලන්න වදින්න ජනකානුව බිහි වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ගන්ධබ්බයාට ඇතුල් වෙන්න විදිහක් නැහැ. වාතාශ්‍රයක් ඇතුල් වෙන තරමට සියුම් තැනකි. මොකද වාතයට වැඩි ඝනකමයි ගන්ධබ්බයාගේ ශරීරය. මේ වාතය ඇතුල් වෙන මට්ටමක්වත් නැතිලකින් ගන්ධබ්බයකට ඇතුල් වෙන්න බෑ. ඒ නිසා තමයි වහලා තිබ්බ ජනකානුව ගොඩ නැගෙන්නේ නැත්තේ. විද්‍යාඥයෙක් ඒක හොයාගන්න අද වෙනකම් බෑ. ඒගොල්ලෝ නමුත් දන්නවා වහලා තිබ්බේ හැදෙන්නේ නැහැ කියන්නේ. දැන් පැය 6ක් විවෘතව තියෙනවා ආරක්ෂිත ස්ථානික විවෘතව තියෙන. ඊට පස්සේ ඒක පරීක්ෂා කරපුවා තමයි හටගත්ත ජනකාන්තය කළ. ඒ ජනකාණු සම්පින්දනය පෝෂණය කරලා නලවටි දරුවෙක් හදන්න කලලයක් බිහි කරගන්න. ඉතින් ඒක ළඟ හදාගත්තා අහම්බෙන් හටගත්ත හතු නෙමෙයි. මේ ජනකාණු වලින් මේක වැඩෙන්න ගන්ධබ්බයක ඇතුල් වෙන්න ඕන. ගන්ධබ්බයට ඇතුල් වෙන්න අවශ්‍ය කෙන ඉද ප්‍රස්තාව තියෙන්න ඕන. එහෙම නැත්නම් එළිය කරගන්න බෑ. තාම මේ දෙයින් ප්‍රශ්නයක් තියෙනවා දෙව්ලොව ඇති ගස් වතුර පොළව ආදී පිහිටා ඇත්තේ සතර මහා භූත වල කුමන අවස්ථාවේදී කියලා අහනවා. දැන් මෙහෙම හිතා ගන්නකො. දැන් අපිට මේ වෙන්නලා තියෙන අපි දැකලා තියෙන මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට අහුවෙන්නේ වාපස් ගිනි සුලං කියන හතර විතරයි. වාපස් ගිනි මේ එතකොට මේ ජල කියන ටික අපි දැකලා තියෙන්නේ. මේ මස්ලේ ඇහැට පේන අපේ භෞතික ලෝකයේ අපේ පරිසර මට්ටමයි ඒ තියෙන්නේ. සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච දේවල් විවිධාකාර මට්ටම් වල තියෙනවා. මේ මට්ටමේ ශරීරයේ ඒක ලෝකයක්. ඒක කිසි අඩුවක් නෑ.
දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ඒක දැනගන්න. අපි හැම කෙනෙක්ම දැකපු අත්දැකීම තමයි හීන ලෝකේ. මේ කය පැත්තක තියලා හීන ලෝකේ කයකින් යනවා අපිට පේනවා. මනෝමය කය. මනුස්ස ලෝකේ කොහොමද යනවත් නෙමෙයි. මේ මනුස්ස ලෝකේ වාගේම ලෝකයක් මනෝ ලෝකයක් වශයෙන් අපි ගමන් කරනවා. අපි මේ මනෝ ලෝකේ වාතය දැකලා නැද්ද? දැකලා නැද්ද? ජලය දැකලා නැද්ද? ගින්දර දැකලා නැද්ද? පොළොව දැකලා නැද්ද? ඒවැ සැරිසරලා නැද්ද? ඒවැ කටයුතු කරලා නැද්ද? අතින් යමක් අල්ලලා නැද්ද? ගණී බවන දෙයක් හීන ලෝකේ. අපෙන් අහුවොත් යම් කෙනෙක් හීන ලෝකේ ගණී බවණෙන් අල්ලන්න දෙයක් තිබුණා නම් ඒක කොහෙද තිබුණේ? ඇහැරනට පස්සේ ඇහුවොත් එහෙනම් කොහෙ කියන්නේ? මම ගිහිලා හොඳට නෑවා. හොඳ පොකුණක් දැක්කා. හීනෙන් නෑවා. නාලා තියෙන වතුරම. වෙනසක් එහෙම තිබුණාද නාන වතුර වල ඒ වෙලාව. එහෙම වෙනසක් මොකුත් තිබිලා. එහෙනම් ඒ නාලා තියෙන ආපෝ ධාතුව කොහෙද ඒක තිබුණේ? මෙලොවදීන පරිේශණයෙන් කියන්න පුළුවන් ආපෝ ධාතුව යම් තැනක තිබුණා තිබුණ තැනක් තියෙන්න ඕනේ. මේ විශ්වයේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා තිබුණ තැනක් තියෙන්න ඕනේ. නැත්නම් මම පිළිගන්නේ නැහැ ඒකත් ඇත්තද? අපි අත්දැකීම දන්නවා අපි ලාලා තියෙන බව. එහෙනම් ඒ වතුර මොනවා? ඒ වතුර වල වතුර කියන ස්වභාවය අඩුවක් තිබුණා. ඇඟේ ගෑන සීතලේ අඩුවක් තිබුණා. ඒ කොහොමද කරන්නේ තියෙන්නේ? මම මේ ලෝක කොතරක පින්නද ඒ ලෝක? එකිනෙකාගේ පුද්ගලික හීන ලෝකයක් තියෙනවා. මං හීන ලෝකයේ ඇදෙන උඹත් හම්බුනා මට කියලා තව කෙනෙකුට කියන්නේ එහෙමත් හම්බ වෙනවා. ඒ තව ක්‍රමයක්. මෙන්න මේ වගේ මේ භෞතික ලෝකය කියලා මේ අපි කියන්නේ මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට ගෝචරේන මට්ටමක් අල්ලගෙන විතරයි මේ ධාතු ගැන කතා කරන්නේ. සතර ධාතුන් ගැන. මේ සතර ධාතුන්ගේ මූලික අවස්ථාව ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතරක්. මේ ගති හතරෙන් ඉස්සෙල්ලාම නිෂ්පාදනය කරන කර්මජ රූපය ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියලා නිකුත් වෙනවා. මේ ඔක්කොම සාමාන්‍ය මනසට ගෝචර වෙන්නේ නැහැ දිවසට ගෝචර වෙන්නේ නැහැ. මේක අනාවරණ ඥානයේදී බුදු පියාණන් වහන්සේලාට ගෝචර වෙන මට්ටමක් ඒ අතිසියුම් රූප කලාව. මෙන්න මේකෙන් හටගත්ත ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කි කොටස් 8ක් එකතු වීමෙන් හටගන්න සුද්ධාස්තකේ නැවති ඊතාසියුම් රූප ධාතුව. අපේ කිසිම පරිේශන උපකරණයකට ගෝචර කරන්න බෑ. ජීවිතයකට ගෝචර වෙන්නේ නැහැ. ඊටත් අතිසියුම්. එනිසා ඒවට කියන අවිශේෂ රූපයි කිය. භූත රූප ප්‍රසාද රූප අවිශේෂ. විශේෂ රූප වලන් ගන්න එතන පටන් ගන්න. විශේෂ රූප. අටවිශේෂ රූප හට ගන්නකොට ඉස්සෙල්ලාම හටගන්නේ භූත රූප ප්‍රසාද රූප. මෙන්න මේවා හරියට කාන්දාම් කියන වර්ගයවා. කාන්දාම් කියන එක කාටවත් ඇහැට දකින්නත් බෑ. කාන්දමක් වශයෙන් අන්වීක්ෂයෙන් දකින්නත් ද්‍රව්‍ය වස්තුවක් දකින්නවා. කාන්දමක් තියෙන බව දැනගන්නවා ඒකට ප්‍රතිචාර දක්වන යමක් තුලින්. එහෙමයි කාන්දමක් තියෙන බව තේරුම් ගන්න. ඒකට අවශ්‍ය කෙන යකඩ කැලලක් ක්‍රියාත්මක වෙන හැටි දැකලා ඒකට අවශ්‍ය කෙන බාහිර ද්‍රව්‍යයක් ප්‍රතිචාර දක්වන හැටි දැකලා එතන කාන්දමක් ඇති නිසා මෙහෙම ක්‍රියාත්මක කියලා නිගමනයට වහිනවා නිසා. එහෙම සම්බන්ධයක් නැතුව කාන්දමක් තියෙනවා කියන නිගමනය කරන්න බෑ. කාන්දම් කැලලක් වගේ තියෙන කාන්දම ෆොටෝ ගහලා පෙන්නන්න කිව්වොත් පෙන්නන්න බෑ. ෆොටෝ කියලා වැඩින්නේ. ඒකේ තියෙන වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ. මේ අතිසියුම් රූප කලාපයන්ගෙන් ඉස්සෙල්ලාම හට ගන්නවා භූත රූප. අරූප ලෝකේ තියෙන්නේ ඔන්න ඕවා. අරූප ලෝක කියන්නේ හේතුව. රූපයෙන්තරව, වේදනාවෙන්තරව, සංඥාවෙන්තරව, සංකාරයෙන්තරව විඥානයක පිහිටීමක් නැහැ කියලා බුද්ධ දේශනාවක් තියෙනවනේ. විඥානය පමණක් අරූප ලෝකේ තියෙනවා කියලා ගන්න බෑ. මේ අරූප ලෝකේ කියන කතාව කාගේද? රූප දැක්කේ නැති අන්‍ය පුද්ගලයන්ගේ කතාවක්. අරූප ලෝක කතාව. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා වෙන් කරගත්තේ ඒ අය. බුදුරජාණන් වහන්සේ එහෙම එකක් වෙන් කළේ නෑ. උන්වහන්සේ පෙන්වන්නේ රූපේන්තරෝ, වේදනාවෙන්තරෝ, සංඥාවෙන්තරෝ, සංකාරයෙන්තරෝ විඥානික ගමනක් හිටීමක්, වැඩිවීමක්, චුතියක් නොකිය. එනයිද රූපයක් තියෙනවා. රූපේ අපි නොපෙනෙන නිසා කියන අරූපයි කියන්නේ. විශේෂ නැති නිසා. අනේ විශේෂ වෙන මට්ටමට ආපුවාම භූත මහා භූත වෙලා එකතු වුණාම විශේෂ වෙනවා. අනේ මහා භූත රූපයන්ගෙන් තමයි බ්‍රහ්මයන්ගේ කායිකත්වය හැදිලා තියෙන්නේ. මහා භූත මට්ටම. ඒ රූප මහා භූත වෙනවා. මහා භූතයන්ගේ සූක්ෂම ගණීවාන රූප හට ගන්නා ධාතු වශයෙන්. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු වශයෙන් ගණීවාන එකේ සූක්ෂම කුල තමයි දිව්‍යයන් අතර තියෙන්නේ. ගණීවාන කුල සලාපන මිනිස්යන් අතර තියෙන මේ වාපස් කිනිසුලන් මේ ජල තියෙන මේ ටික හට ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් හට ගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒ ක්‍රමෙන් හට ගන්න පරිසර තියෙනවා.
අපිට පේන්නේ එක කාන්දාම් පරිසරයක් වගේ. ද්‍රව්‍යමය පරිසරයක් අපිට පේන්නේ. නමුත් ඒ පරිසරයේ තුල ඒ જાතියම කයක් ඇති යම් කෙනෙක් ඉන්නවනේ. ඕන නියම පරිසරය ඒකයි. ඒකේ හටගත් ඒවා ඒකට ගෝචරයි. සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. මේ සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙන නිසා දිව්‍ය ලෝකයේ ගෝචර වෙනවා සූක්ෂම ඉන්ද්‍රිය. සූක්ෂම ආපෝ තේජෝ වායෝ පරිගේ ධාතු කුලසින් හටගත්තේ. මේ සූක්ෂම වූ ආපෝ තේජෝ වායෝ පරිගේ ධාතු කුලසින් හටගත්ත ශරීරයක් ඇති දෙවියන්ට. ඒක ලෝකයක්. ඒකමයි ප්‍රත්‍යක්ෂයක් වань. ඒ ලෝකේ තියෙන ගස් කොළන් පුණ්‍ය ඉර්ධියෙන් හටගත්තේ. ගංගා, දියැලි, අවශ්‍ය පරිසරයේ පුණ්‍ය ඉර්ධියෙන් හටගත්ත පුණ්‍ය විපාක වශයෙන් පහළ වෙච්ච දේවල්. වවල හදලා දෙන්නේ ඒවා ඒක ඉන්නේ. ඒ සූක්ෂම දේවල් ලැබිලා ඉන්නේ පුණ්‍ය ඉර්ධියේ. ඒ හටගන්නේ ඒවා හෙදී. ඉතින් ඒ මට්ටමේ මානසිකත්වයක් ඇති අයට දැන් ඉර්ධි බල ඇති කෙනෙක් අවිඥා වලින් තමන්ගේ ශාරීරිය පරිවර්තනය කිරීමේ හැකියාවක් ලැබුවා. එයාට පුළුවන් තමන්ගේ මේ ජනීවන මස්ලිකය පරිවර්තනය කරගෙන දේවකයට පරිවර්තනය කරගෙන ඉහාට යන්න. ඒතකොට පේනවා හිතවිච්ච ගස්කොලන් පරිසරය ඔක්කොම පේනවා. ඒ පුණ්‍යර්ධි අතීත සම්පත් ඇති පරිසරය දකින්න පුළුවන්. ඒ පරිසරය යන්න පුළුවන් අසුර කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් කවුද මේ කාලදේවල තාපසතුමා බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන වෙලාවෙදී එයා හිටියේ තාවදීන්තියට ගිහිල්ලා අර නන්දල උයන කියන සක්‍ර දෙවියන්ගේ උයනේ. විවේක සුවයෙන් හිටියේ. විවේකයෙන් හිටපු වෙලාවක්. ඒ වෙලාවේ දේවතාවෝ සලුපිලි වනමින් ඔල්ලවල සම්දෙමින් සතුටු වෙනවා දැකලා. මොකද සතුටු වෙන්නේ කියලා. අයි ඔබ වහන්සේ දන්නේ නැද්ද? මහ බෝසතාණන් වහන්සේ මිනිස්සු පිළිසිඳ ගත්තා. මිනිස්සු උපන්නා. ඒ විස්තරය අහලා තමයි දික්කලට වක්ලසනින් ඇදිලා හදමාලිගාවට ඇදිලා අර කුමාරයව බෑ දැක්ක කියලා පෙන්නනවා. ඉතින් අන්න ඒ වගේ අභිඥා ලාභියයට පුළුවන්. තමන්ගේ කය පරිවර්තන කරගෙන. ඒ වගේ තැන් වලට යන්න. දෙව්ලොවට වබලොවට යන්නත් පුළුවන්. ඒ මට්ටමට සූක්ෂම වෙලා යන්න. ඉතින් ඒතකොට ඒවැය තියෙන්නේ මේ තියෙන ආකාරයෙන් තමයි නෝ පුණ්‍යේ තියෙන නිසා සියල්ලෙන් පිරිසිදුව පහළ වෙනවා. ඒවා සුද්ධ පවිත්‍ර කරන්න දෙයක් නැහැ. ගස් කොළන් වල කොළ වැටෙනවා කියලා දෙයක් නැහැ. සුද්ධ කරන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ කියලා එහෙම කට්ටියක් අසල සෝදකේ වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒවා පුණ්‍යීත්‍යමයි හටගන්නේ, නිර්මාණය වෙන්නේ, අතුරුදහන් වෙන්නේ, පිරිසිදු වෙන්නේ. ඔක්කොම ඒක හටාව. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටයි හටගන්නේ. ඉතින් ධාතු මට්ටම් වල ඒ විෂමතාවය විදාකාරයි. ඒක දකින්න ඕනේ වෙන්නේ කොහොමද කියලා. මානසිකත්වයේ අනුවම තමයි වෙන්නේ. දැඩිව වදන මට්ටමේ මානසිකත්වයක් ආපුවාම ගණීභාවන දේවින් හට ගන්න ඕනේ හතර ධාතුව. මේ මිනිස් ලෝකේ ඉන්නේ කාමයන් දැඩිව වදනයි. කාම ආස්වාදයේ විඳරමදි. ආස්වාදයේ විඳින්න ගියාම ආස්වාදයේ හීන වෙන තව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් අපි ඔය උපමාවක් අරගෙන මෙහෙම බලන්න ඕනේ. පුංචි ළමයි හුරතල් වෙනවා දැක්කෝ. හරි හුරතල්ani කිය බලා ඉන්නවා හිනහ වෙවි. හුරතල් කතා ක්‍රියා දැකලා. ඊට පස්සේ තවත් හුරතල් වෙනකොට වඩා ගන්න හිතෙනවා. වඩා ගත්තාම තවත් හුරතල් වෙනවනම් ඉඹින්ද හිතෙනවා. තවත් හුරතල් කරනවා අල්ලා පොඩි කරනවා. හිර කරගන්න. අර ආස්වාදයේ විඳින්න ගියහම තව පැත්තක් මතුවෙනවා. එකක් තමයි ඒක දැඩිව බදන්න යන්නේ. දැඩිව බැදුවට ආස්වාදය අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. නමුත් මනසේ ස්වභාවයක් තියෙනවා ආස්වාද ජනක දෙයක් දැක්කොත් ඒකේ දැඩිව läග ගැනීම බැහැ ගැනීම. මෙන්න මේ හේතුව නිසා මේ මනුස්ස ලෝකයේ තියෙන මනුස්ස කාමී ස්වභාවය කාමාස්වාදයේ සමග දැඩිව බැඳ ගන්න මානසිකත්වයක් එක සැකසහස් වෙච්ච එක. මේක දැඩිව බැඳිච්ච දෙයට දැඩි ගණීවාල වෙච්චාව රූප තියෙනවා. හැබැයි ආස්වාදය අඩු වෙනවා. ආස්වාදය අඩු වුණා කියන්නේ දැඩිව වැද ගන්න මානසිකත්වය අයින් කර ගන්න බෑ. නිදහස් සුවේ නිදහස් කාමයේ දැඩිව බැඳෙන අවස්ථාව ඉක්ම යන්න ඕනේ. එතකොටයි ඒකේ නිදහස් කාම සුවේ ලබන්නේ. ඉතින් ඕක දකින්න ඕනේ අය ක්‍රමී. දැඩිව බැඳෙන කාමයන්ගේ ස්වභාවය
දැඩිව වැදෙන කාමයන්ගේ ස්වභාවය තමයි ආස්වාදී අඩු වෙනවා බන්ධනේ බලවත් වෙනවා. මෙන්න මේ ගති ලක්ෂණේ තමයි මනුස්ස තිරිසන් දෙකේ ඉන්නේ. ඒක තමයි ඒ ඇයිද ඊජාතියේ ස්වභාව හටගන්නේ. ඔතනින් ගියාට පස්සේ ඒගොල්ලෝ හිතන්නේ දැඩිව වැදෙන එක ආස්වාදී විශේෂ ලක්ෂණයක් හැටියට. ආස්වාදී වැඩි වෙනවා කියලා. නමුත් සිද්ධ වෙන්නේ ආස්වාදී අඩු වෙනවා. ඒ වෙනකොට ආස්වාදීන මත් වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය දැඩිව වැදෙන්න උත්සාහ කරනවා. ඒක තවත් උත්සේ වෙලා කියොත් සූසිත කාමයේ ඇති වෙනවා. ඒ බඳු අයට ඊර්ෂ්‍යා කරනවා. අනිකට මේ සම්පත්තිය නොවේවා කියනවා. ඒකනේ පහර ගන්නවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට අර දැඩිව වැදෙන කයකින් තියෙන ආස්වාදයේ වෙනුවට මහ විපාකයකට භුක්ති විඳින හේතු පාර්ශ්වයක් වෙනවා. හැබැයි දැඩි කයක් හටගත්තොත් විපාක සීමා වෙනවා. විපාක භුක්තිය බලවත් විඳින්න ඉන්න කය විඳින්න. දැන් දෙආකාරයකින් සූක්ෂම කය ලබන්න හේතු ලබනවා. කැප විපාක භුක්තියටත් මේ ගණී භවන කයකින්ද. දුක් විපාක භුක්තියට ගණී භවන කයකින්ද. ගණී භවන කය සීමාශ්‍රිත භුක්තියටයි දුක හෝ සැප දෙකට උරුක් වෙන්නේ. බලවත් වූ සැප සම්පත් ලබන්න හේතු වෙන පුණ්‍ය කර්මයකින් බලවත් පාප කර්මයකින් දුක් විඳින්න හැටි මේ කයින් බැරි නිසා කර්ම විපාක වශයෙන් විපාක සත්‍යයෙන් ලබන සූක්ෂම කය. හේතයින්ට ඒ වගේ අපාගත හත්වෙයින්ට ඒ වගේ මහා දුකට ඔරොත්තු දෙයි. යලි කර්මජ වශයෙන් නැගී සිටින. ඒ වගේ සූක්ෂම කයක් ලැබිලා උන් දුක් විඳින. අනන්ත දුක් විඳින. උන් විඳින දුක මිනිස් කායකේ විඳින්න ඉතිලා මිනිස් කාය විඳිලා යන නිසා. මිනිස් කායකින් අපා දුක් විඳින්න බෑ. තිරිසන් දුකලා ඔරොත්තු දෙන්නේ නැහැ මිනිස් කාය. දැන් සමහර අවස්ථාවල මිනිස්සු බල්ලන්ට ආයුධ වලින් කොටනවා. ගල් වලින් ගහනවා. බලපුවාම මේ කලව පැත්ත කකුල් පැත්ත කයිල ඇට මතු වෙනවා. මහ ගෙඩියයි දිලා. දාගන්න ගන්න බෑ. මේක මැරෙයි කියලා හිතෙනවා. කොහාට හරිලා කිදිරි ගගා ලේව කකා ඉන්නවා. දවස් 3-4 ගියලා වතුම අකුරට යනවා. බලපන් තුවාලෙ හොද වෙනවා. දැන් මිනිහෙකුට කවුරු හරි ගහනවා ගලකින් හරි ආයුධයකින් ඇට මතු වෙන්න කකුලේ. පුළුවන් ද ලේව කාලේ හොඳ කරගන්න. මිනිහා මැරෙන්නත් ඒක ඇති කුණු වේලා. පණුවන් ගහලා ඉන්න සතාගේ පණුව හක්කලා පස්සේ බලන හොඳ වෙනවා. අනේ මිනිස් කය තුලක් තියෙනවා මිනිස් කයින් ගණී භාවන කය තුලක් තියෙනවා එක්තරා තිරිසන් දුකේ මට්ටමවල ඔරොත්තු දෙන කයක් තියෙන නිසා ඒකට කරපින කයක් හැදෙනවා. ඒකයි ඒ දුකට ඔරොත්තු දෙනවා. දුක විඳිනවා. සිහි නැති වෙන්නේ නැහැ මැරෙන්නේ. ප්‍රතිශක්තිය ලැබිලා නැහැ ඒකත් දුක විඳින්න හොඳ වෙනවා. මිනිහෙකුට මේ මට්ටම බැරි නිසා බේත් ප්‍රත්‍ය කරගෙන හොඳ වෙන මට්ටමේ මිනිහා ඉන්නේ. ඇති වෙන වෙනසේ දෙවියන්ට දිව්‍යමය පංචකාම ආස්වාදයේ විදිහට මේ මනුස්සකයෙන් බැරි නිසා ඒකට ඔරොත්තු දෙන්නේ නැති නිසා සූක්ෂම පුණ්‍ය විද්‍යාව පහළ වෙච්ච කයක් ලැබුණා. ඒකේ අසීමිත රක්ෂණ, අසීමිත හැඩය, අසීමිත සුවය දරන්න ඔරොත්තු දෙන මට්ටමේ කය. ඒකෙන් මේ මනුස්ස ලෝකේ විදිහට පංචකාමීට වඩා දහස් වාරයක කෝටි වාරයක පංචකාම ආස්වාදයක්. ඒ කයින්ට ඔරොත්තු දෙනවා විදිනවා. නිසා මේ දෙවියන්ගේ දිව්‍යමය කාමී මිනිස් කාමී උපමා කරන්න බෑ කියලා පෙන්නනවා මෙතේකයි කියන්නේ. ඒකයි ඒ ස්වභාවය. කය සකස් වෙන්නේ ඒක මේකයි. කර්ම ශක්තියයි ඒක තීරණය කරන්නේ. අති සූක්ෂම ලෝක විද්‍යාව, කර්ම ශක්තිය විද්‍යාව මහ බුදුමයි කර්ම විශේෂ අචින්තයයි. අති සූක්ෂම. කර්ම විශේෂ තමයි මේව තෝරන්නේ, හදන්නේ, විදන්නේ, වෙන් කරන්නේ ඔක්කොම. කම්මස කෝමි. මේ කම්ම විභජිත සත්තා හීනප්පණීතාය. කර්මයේදී මේ සත්‍යය හීනප්පණීත වශයෙන් බෙදනවා කිව්වෙත් ඕකයි. ඒ කර්මයේ සතු වෙලා. කර්ම වේගය තරම් බලවත්. අපි නොදන්න පැත්ත, නොදන්න ක්‍රියාකාරීත්වය අති සූක්ෂම ක්‍රියාකාරීත්වය කර්මයේ සිද්ධ කරනවා. කර්මජ ක්‍රියාකාරීත්වයෙන් තමයි අපේ ඇඟ ඇතුලේ මේ මුළු ඉන්ද්‍රිය පද්ධතිය හැදෙන්නේ. දැන් මේ හැදිලා තියෙන ඉන්ද්‍රිය පද්ධතියේ සූක්ෂම ක්‍රියාකාරීත්වයේ විද්‍යානුකූල ක්‍රමයකට අදවත් විග්‍රහ කරන්න බෑ. කොහොමද මේවා හැදෙන්නේ? ඇයි මේක හැදුනේ? ඇයි මේ වකුගඩු හැදුනේ? ඇයි හදවත හැදුනේ? ඇයි මෙහෙම මේ අහවල් තැන්වල පිහිටියේ? ඇයි මේ ලේනහර හැදිලා ලේ ගමන් කරන්න එහෙම ක්‍රමයක් හැදුනේ? කවුද මේවා හැදුවේ? ඉතින් මෙහෙම බලනකොට අන්තිමට තෝරා ගන්න බැරුවම මේක නම් සාමාන්‍ය කෙනෙක් වෙලා නෙවෙයි සර්ව බලධාරී දෙවි කෙනෙක් වෙලා කියලා අදෘශ්‍යමාන දෙවි කෙනෙක් මනසේම වගේ. එතෙන්දී යොමු කරලා ඉතින් කොටසක් ඒ දෘෂ්ටියේ ඉන්නවා. මේක නම් ඉතින් මේක හිතා ගන්න. ඒත් වශයෙන් මේක නම් මේ මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න හිතා ගන්න. නම් මේ කර්ම ශක්තියේ ක්‍රියාවලිය අති සූක්ෂමයි. මේ සියල්ල නිෂ්පාදනය කරන ක්‍රමානුකූලව. ඒ තරම් සූක්ෂම දෙයක්. ඉතින් එහෙම තමයි ඒවා සකස් වෙන්නේ මේ විදිහට. මහා භූත සකස් වෙලා තියෙන්නේ. ඒ ආස්වාදයන්ගේ මට්ටමට විදින මට්ටම සැප හෝ දුක ඔය ක්‍රමයටයි කය හැදෙන්නේ. කර්ම ශක්තියේ ක්‍රියාකාරීත්වය වෙන කළා වෙනස් කරලා අනුකූල කරලා හදන්නේ.
ඒක අපි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැනගන්නේ චිත්තජ. ශක්තියකින් ක්‍රියාත්මක වෙන කර්මජ. දැන් කර්මජ ක්‍රියාකාරීත්වයේ හිතක් අවශ්‍ය නැහැ. හිතකින් තමයි කර්මය නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදනය කළාට පස්සේ හිතක් අවශ්‍ය නැහැ කර්මය. කරපු දේ කරපු හැටියට ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙක් එල්ල කරලා හිටන් අඹ පුපුරකට ගලකින් ගහනවා ළමයි. එල්ලේ හැරි. ගල අතින් ගැලවුණා. දැන් ගල යනවා. අවකාශයේ යනවා අර ගැප් කරපු ශක්තිය. ඔය අතරේ එකපාරට බෙල්ල කපලා ළමයා මැරුවොත් එහෙම. අර ගල යන්නේ නැද්ද? දුර්ල ශක්තිය ක්‍රියාත්මක නැද්ද? ඒක ගල හරියට එල්ල කළා දුන්නා. ළමයා මේ බෙල්ල කපලා ක්ෂණයකින් මරලා දැම්ම ගල ගිහලා අඹ ගෙඩිය වගේ අඹ පුපුරු බිම වැටෙනවා. ඒක මෙන්න මේ වගේ අපි ජීවත් වෙලා ඉන්නේ චිත්ත ප්‍රබෝධ විලාවක නිස්පාදනය කරපු ශක්තිය. යමක් නිපදෙව්වද? ඒක නිපදවනකම් ඒක ක්‍රියාත්මක කරනවා මේ අකාලේ මැරුවා කියලා හදිසියේ මැරුවා කියලා හිත නැහැ කියලා. එයාගේ උපතර හේතු නැති වෙන්නේ නැහැ. අර ශක්තිය ක්‍රියාවලිය තියෙනවා. උනාට පස්සේ එතන හිත හටගත්තාමයි දන්නේ. මං ඉස්සෙල්ලා අතන හිටියා දැන් මෙතන ඉන්නේ කියලා. ඒ දකින්නේ එහෙමයි. මේ හිතේ කරන වැඩ පිළිලා අපි හිතායි. ඒ කර්මයෙන් කරන වැඩ පිළිලා උත්පත්තිය ප්‍රතිසන්දි ලබා දීම ඒ තැන උත්පත්ති වශයෙන් ගෙන යාම කර්මජයි. කර්මජ ක්‍රියාවලිය. ආහාර දිරවීම කර්මජයි. හිතන්න ඕනේ හිතා කරන එකක් නෙමෙයි. ඒ විදිහට අරූප ලෝක අහන්න සත්ත්ව බඹලෝ සතර මහා ධාතු පවතීද එසේ තිබෙනම් කුමන මට ජයක තමයි විතර දුන්නේ. ආස්වාද ප්‍රස්වාසෝ කාය සංකාරෝ හුස්ම ගැනීම හෙලීම කාය සංකාරයි. හුස්ම කාය සංකාර වෙන හැටි පැහැදිලි කරන්න කියලා කියනවා. මේ ආස්වාද ප්‍රස්වාසෝ කාය සංකාරෝ කියන වචනේ මේ ආර්ය විනී ආස්වාද ප්‍රස්වාසය ඉතලා තෝරාගත්තේ නැති එකේ වරද මේ තියෙන්නේ. ආස්වාද ප්‍රස්වාස කාය සංකාරයි කාය සංචේතනා කාය සංකාරයි. තව ක්‍රමයකින් කියනවා. කාය සංචේතනා කියලා කියන්නේ මොනවද? ක්‍රියාකාරීත්වයට හේතු වෙන්නා වූ හිත තුල හට ගන්නා වූ චේතනාවට කියනවා කාය සංචේතනා. නැ කාය සංචේතනා කියන්නේ චෛතසික ධර්මය. ආස්වාද ප්‍රස්වාස කාය සංකාරෝ කියන එක තව විදිහකින් කියනවා. අර විදිහට කාය සංචේතනා කාය සංකාරා. වචී සංචේතනා වචී සංකාරා. මනෝ සංචේතනා මනෝ සංකාරා. ඔය විදිහට විග්‍රහ වෙනවා. නැ කාය සංකාර හඳුනා ගන්නකොට ආස්වාද ප්‍රස්වාස කියන අර්ථ දෙකක් තියෙනවා. අපි අද ආස්වාද ප්‍රස්වාස කියන්නේ නාහියෙන් අරගන්න හුස්මයි අරින එකයි දෙකටයි ආස්වාද ප්‍රස්වාස කියන්නේ. දැන් මේ ආර්ය විනී ආස්වාද ප්‍රස්වාස කියන්නේ මොනවද කියන එක ආර්ය විනී අනිත් සූත්‍ර වලින් දැනගන්න ඕනේ. මොකද මේ කාලේ විද්‍යාවාන්නේ නැති නිසා. අර්ථයෙන් දීලා තියෙන හුස්ම ගන්න එකයි අරින එකයි තමයි ආර්ය විනී ආස්වාද ප්‍රස්වාස කිව්වත් ඒකමයි කියලා අදහස් තියෙන්නේ. මොකද හේතුව හිලාටුවා නැති වෙලා ගිහිලා තේරවාදී අදහස් නැති වෙලා ගිහිලා පස්සේ කාලෙක ඉන්දියාවේ යෝගීන්ගෙන් ඉනාපු මේ වගේම මේ බ්‍රාහ්මණ ධර්මය අසුරු කරගෙන ඒගොල්ලන්ගේ දිවිච්ච අදහස් දීලා හිටන් ඒවෙන් හදපු අටුවාලි වුණාට පස්සේ තමයි හුස්ම ආස්වාද ප්‍රස්වාසයට බැස්සෙන්නේ. ආස්වාද ප්‍රස්වාස කියන්නේ මේ නාහෙන් ගන්න හුස්මයි අරින එකයි කියන එකට බැස්සෙවි එතන. එහෙම එකක් තියෙනව නැත්තේ නේ. එහෙම අර්ථයකුත් තියෙනවා එහෙම භාවනාවකුත් තියෙනවා. හුස්ම ගැනීම හෙලීම මුල් කරගත්ත වායු කසිනේ මුල් කරගත් භාවනාවක් එහෙම එකක් තියෙනවා. එහෙම එකක් නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. නම් මේ ආර්ය විනී ආස්වාද ප්‍රස්වාස කියන්නේ මොනවද කියලා හොයාගන්න ඕනේ. ඒකේ විවිධාකාර දැන් තියෙන තවත් සූත්‍ර. ඒ ආස්වාද ප්‍රස්වාසය විග්‍රහ කරගන්න. සීහ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ. සීහ තේනාධිපති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මට ආස්වාසවාදී කියනවා. කරුණ සහිතව කියන්නේ. බවත් ගෞතමයන් වහන්සේ. චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ. එම උත්තම ආස්වාසය සඳහා දහම් දෙසන්නේ එයින් සවබනුදු ඉක්මවන්නේ කියලා මේ සත්‍ය කරුණයි. මෙන්න මට ආස්වාසවාදී කියන්නේ හේතුව කියන්නේ. දැන් ආස්වාසවාදී කියන්නේ ආස්වාසයෙන් නිවන් දකින්න පුළුවන් හෝ ආස්වාසයෙන් විමුක්තිය ලබන්න පුළුවන් හෝ කියලා හුස්ම ගැනීම හෙලීමෙන් විමුක්තිය ලබන්න පුළුවන් කියලා ඒ කාලෙත් මත තිබුණා. මොකද යෝගින් ඒවා කළා බ්‍රහ්මන් සමග සම්බන්ධ වෙලා හිටන් විමුක්තිය ලැබුවා කියලා වචන කිව්වා. ඒක ඒ කාලේ තිබ්බ ආගමික මතයක්. ඒ මතයේ ඉදක් තිබුණා අදක් තියෙනවා. ඉතින් ඔය මතයේ සහවුරු වෙලා තිබිච්ච කාලෙක බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියන ඒ හේතුවෙන් කියන්න බෑ කියලා පෙන්නනවා. චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාස වෙනවා. එහෙනම් ඒ ආස්වාසය මොකද? හුලගන්නේ. සතර දුක නිවා හැරීමේ ලබන්නා වූ අත්‍යසිල්ලක් ඇද්ද? අන්නේ අත්‍යසිල්ලට කියන ආස්වාසය. මේ ආරෙවිනි ආස්වාස. වච්චගත පරිබ්‍රාජික බුදුරජාණන් අහනවා පරිවිත හාමුදුරුවන්ගේ. එවැත්නි
අස්සාසප්පත්තෝ කියන. කෙතකින් අස්සාසප්පත්ත වෙනවා. ආස්වාස ප්‍රාප්තයි ආස්වාස ප්‍රාප්තයි. ආස්වාසයෙන් පූර්ණයි ආස්වාසයෙන් පූර්ණයි කියලා කියනවා. කෙතකින් දෙක කියන්නේ. කොහොමද ඒක වෙන්නේ? ස්පර්ශ ආයතන 6 පිළිබඳව උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ සතුසේ දකීද එකල්ලි ආස්වාසයේ පූර්ණයි. මෙන්න පූර්ණ කරන ආස්වාසයක් ගැන කිව්වා. මේ ආස්වාද පූර්ණ කිරීමේ මාර්ගයක් තියෙනවා. ඇත්ත තියෙනවා කියලා උත්තරයක් දුන්නා. ඒ මාර්ගය මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් මේ ආර්ය විනී තියෙන්නේ පූර්ණ කරන ආස්වාදය. ඒකේ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මොකද්ද මේ ආස්වාද කිව්වේ? අස්වැසිල්ල. අස්වැසිල්ල කියලා කියන්නේ මොකද්ද? මේ සතර දුකට භාජනය වෙලා අනාථ වෙලා ඉන්න කල අස්වැසිල්ලක් නැහැ. අනාථයක් නෙවෙයි. අස්වැසිල්ලක් ලබන්න කවදා හරි දුකෙන් නිදහස් වෙන තත්ත්වයටපත් වෙන්න හදාතුනි. ඒ තත්ත්වයටපත් වෙනවා නම් චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත නිවන් වගින් උව. අන්නේ නිවන් සඳහා තිබෙන නිවනක් ඇද්ද? ඒ නිවනට කියනවා ආර්ය විනී ආස්වාදය. ඒ නිවන සඳහා මාර්ගයක් ඇද්ද? ඒකට කියනවා ආස්වාස මාර්ගය. එහෙනම් ආස්වාස කරන්න කිව්වා පූර්ණ වෙනකම්. මොකද ආස්වාද කරන්නේ හුස්ම අදින්න කියන්නේ පපුව පිළිම එක. ඒක නෙමෙයි මේ කිව්වේ. ආස්වාසිල්ල පූර්ණ වුණ දාට මින් මතුවල මේ අන්තිම කයයි. මින් එහාට මට ලෝකේ සම්බන්ධ කිසිම දුකක් හා සම්බන්ධ නැහැ සියලු දුකේ නිදහස්. මෙන්න මේ ආස්වාසිල්ල පූර්ණයි. අනිදාට ආස්වාසයේ පූර්ණයි. එහෙනම් මොනවද ප්‍රස්වාස කරන්න තිබුණේ? මෙච්චර කල් ගත කෙලෙස් කුණු වල ප්‍රස්වාස කරන්න. ක්ලේශ ගුණ ප්‍රස්වාස කරමු. ආස්වාදිල නැති නිවන ආස්වාද කරමින් කටයුතු කිරීමට කියලා මේ සති මේ ආර්ය විනය ආනාපාන. ආස්වාද ප්‍රස්වාස. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාර අනාසාතික. ආනන්ද මේ සියලු සංඛාර අනාසාතිකයි. ආස්වාද කරන්න වටිනා ඒවා නේ. සංඛාර. කුලක නෙමෙයි සංඛාර කියන කුලකනේ. කුලක වායෝ ධාතුව. සංඛාර තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන හිත නාම ධර්මයන්. කුලක රූප ධර්මයන්. මේ රූප ධර්මයේ කියලා උදාහරණාදී ආස්වාදයේ කිව්වේ නාම ධර්මයේ කියන්නේ. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාර අනාසාතික. මේ ආස්වාද කරන වටිනා මේ සංඛාර තුරුනේ. ඒ සියලු සංඛාරම අනාසාතිකයි. අත්තරපුහම පස්තාද කරලා දාන්න ඕනේ. පස්තාද කරලා කියන්නේ ඒවා පහ කරලා දාන්න. ආශ්‍රයෙන් ඉවත් කරලා. මේක තමයි ආනාපානිය කියලා කිව්වේ. මනසේ තියෙන අරගෙන තේරුම් අරගෙන මම කරන කියන හිතන දේවල් සංකාර කියනකොට ගොඩ නැගිනේ වේ. සාගීත දේශේට මොහේට හේතු වෙනවා කියලා බලලා පහ කරලා දානකොට පස්ස ආස කරනවා. එතකොට මොකද්ද පහ කරන්නේ? මොකද්ද දකින්න ඕනේ? පහ කරනකොට හිත පිටන් දෙනක් තියෙනවා. හිත පිටා නිවනේ. අත්දැකීමෙන් වැල්මී මිදීමේ ලෝකේ නෙමෙයි. අනේ නිවන ආස්වාද කරමින් ලෝකේ පස්ස ආස කරනවා. ඔය ක්‍රියාවලිය මොන ක්‍රමෙන් හරි කරන්න පුළුවන් නම් එතන සිද්ධ වෙන්නේ ආනාපානය. ඒ ආනාපානිය දැනෙන්න කරන්න ඕනේ. ඒක ආර්ය විනී ආනාපාන භාවනාව. ඒ හුස්ම මුල් කරගෙන යන අයට ඒක කරගන්න ක්‍රමයක් තියෙනවා. පංචකාමියෝ ආපෝ ධාතුවයි, පඨවි ධාතුවයි, තේජෝ ධාතුවයි මුල් කරගත්ත ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍ය දේවල්. දැවෙන ස්වභාවයේ, තද වෙන ස්වභාවයේ, සැලෙන ස්වභාවයේ ඔකේ තියෙන්න ඕනේ. පංචකාම ආස්වාදයේ. නිදහස් වායුවක් තියෙනවනේ. ඒක රූපාවචරයි. පංචකාමයෙන් තොර ජීවිතය නිදහස් ජීවිතයට ගැලපෙනවා. මෙන්න මේ අදහස මුල් කරගෙන පංචකාමයේ ප්‍රසආස කරන්නේ. අර වායුවේ ස්වභාවය ආසාස කරනවා. මේ පටන් ගන්නවා. වායු මට්ටමේ හිතේට පස්සේ කය වායුවක් වගේ සැහැල්ලු වෙලා පාවෙලා ධානයටපත් වෙනවා. අනේ ඒකේ අධ්‍යක්ීමක් ලැබෙනවා. පංචකාමිය දුක් සහිතයි. පංචකාමියන්ගේ සනසුම තියනවා කියලා හොයාගෙන ගිහලා ගිනි විදින්න. දැවෙනවා, තැවෙනවා, තද වෙනවා, සැලෙනවා. මේ ගති ලක්ෂණ එකක්වත් මෙතන නැහැ. අනේ ඉක්මවා යනවා. ඊට පස්සේ දකින්නවා. වායෝ ධාතුව කියන එකක් තියෙනවා නම් වායෝ ධාතුවේ ස්වභාවයක් ඇද්ද ඒකත් සාලු. ඊට වඩා සාන්ත එකක් තියෙන ආලෝක ධාතුව. ආලෝක ධාතුවේ හිත හිටිනවා. ආලෝක ධාතුවේ හිතේලා වායෝ ධාතුව පස්සාස කරලා දානවා, පහ කරලා දානවා. ඊට පස්සේ ආලෝක ධාතුව. ආලෝක ධාතුව තුළින් අංගවසක විග්‍රහ කරගෙන ඉන්නවනම් සුති අධ්‍යානෙදී පේන අංගවසක ආලෝකයෙන් හදාගෙන ඉන්නවා. ඒකට උත්සාහයක් වීර්යයක් දෙමින් ක්‍රියාත්මක වෙන්නේ මේ භෞතික ලෝකෙේ ඉන්නේ. ඒ හිස් වැඩ පිළිවෙලින් හදාගන්න උපකරණ වලින් මට වැඩක් නැහැ කියලා අදහස ආපුවාම මේ ටික අහ කරපන් තනිකර ආලෝකයක් වෙනවා. රූපයික් නෙවුවා. රූපයික් මොළ එකම රූපයක් වුණා. එකම ආලෝක රූපයක්.
අන්න ඒකීයත්වයටපත් වුණා කියන එකලාවටපත් වුණා ඒකීයත්වයටපත් වුණා. දැන් ආලෝක ධාතුවෙන් හදාගත වෘතුත් අයින් කළා. පහ කර දැන්. ඊට පස්සේ දකින්න ආලෝක ධාතුව කියන්නේ ඒකත් ගුලි කරගෙන හදාගෙන තියෙන එක. ආලෝක ධාතුව. ඒකත් අහ කරන්න පුළුවන්. ඒක ප්‍රසාරණය කරපුවා ලෝකෙ පේනවා. ලෝකේ බදාගෙන තියෙන ආලෝක ධාතුව නැවති ආකාශයේ බදාගෙන තියෙනවා කියන පේනවා. විඥාණයෙන් ආකාශයේ බදා ඉන්නවා කියලා ආකාශ ධාතුවත් අයින් කරන්න පුළුවන්. ඒකත් පස්සාස කරනවා. ඒතර ඒක ඒ ජීවන අතරින් මිලව දැනසිල්ල ආස්වාද කරනවා. නිවන් සුවය. අන්න ආස්වාද පස්සාස යන්නේ. ඊවලි ප්‍රහාරේන අනන්තයේ ප්‍රහාරණය වෙච්ච දැනීම හේවත් විඥානංචයතන එතනින් මතුවේ. ආකාසානංචයත ඉක්මෝල විඥානංචයතන කිය අවස්ථාව. අන්න විඥානංචයතන ගියා පිට පටන් ගන්නවා. විඥානංචයතන අනන්තෝ විඥානෙ විහිදිලා තියෙනවා. දැන් රූප ධාතු මගිලා නාම ධාතුගේ ස්වභාවය දකින්න. අනන්තෝ විඥානෙ නිකන් විහිදෙන්නේ නැහැ. උත්සාහයෙන් විහිදුවන්නේ කියලා දකින්න. ඒ උත්සාහයේ විහිද අතර ගහම එතන නිදහස් වෙලා දැක්කහම ඒකත් අතර ගහම විඥානේ පස්සාස කරනවා. විඥානේ පස්සාස කරලා දැම්මල පස්සේ අන්න අර බාහිර ලෝකේ හා සම්බන්ධ කිසිවක් නැති ඉතිරි වෙන විඥාන මාත්‍රයක් ඉතිරි වෙනවා. මුං ඇටයක් තරම්, කඩල ඇටයක් තරම්, බත් ඇටයක් තරම් ප්‍රමාණයකට දැනෙන විඥාන මාත්‍රයක් ඒ පිට මොකුත් නැහැ. ලෝකේ හා සම්බන්ධ. ආකින්චඤ්ඤායතන අවස්ථාවේ. ඒකත් දකින්න උත්සාහ වීර්යයෙන් ගොඩනගාගෙන තියෙන දෙයක් කියලා. ඒ උත්සාහ වීර්යය අතරේ කොච්චර නිදහස ගියා ගන්න නිදහසේ සාන්තිය දකින්න. නිවන ආස්වාද කරනවා. ඒ ටික පස්සාද කරගහම ඒකත් ගෙවිලා යනවා. බලායින් දැද්දි ගෙවිලා ඉලට අබෑටිය තරන් වෙනවා. ඉදි කටුට තරන් වෙනවා. අන්තිම කුඩාවිලා එක ඉවර වෙන්න යනකොට තියෙන ජීවත් වෙන්න ඕනේ කියලා. ජීවිත ආසාවට ආයි ලෝකේ ආස්වාද කරන පස්සාද කලිත ලෝකේ මනෝ සංකාර ආස්වාද කරනවා. දැනීම හැදීමට ඉඩ තියෙනවා. ආයි ප්‍රසාරණය වෙනවා. අර පොඩි මට්ටමක. ආයි ඉතල නවත්තන ආයි කිල්ල යනවා. ඉතින් නේව සංඥානා සංඥා නේව සංඥානා සංඥා කියන්නේ තුනක්. කොච්චරයි ක්‍රියාත්මකයි. මනසේ ගොඩනගෙනවා ගෙවිල යනවා ආයි ගොඩනගෙනවා ගෙවිල යනවා ඒතකොට දකින්නවා. හිත කියලා දෙයක් නෑ දැනීම හැදීම කියන්නේ ගොඩනගෙන දෙයක්. ගොඩනගෙන නිසා විද්‍යාමාන වෙන දෙයක්. ගොඩනැගීම නැතර කාලනම් එහෙම එකක් ලෝකේ නෑ. එහෙනම් මේක සංඛාරයක් නිසා සංඛාරයන්ගේ ප්‍රතිඵලයක් පේන හැටි නිසා හිත කියලා දෙයක් තියෙනවා කියලා මුලාවටපත් වෙලා නිසා මොකද හිත කියන්නේ. ගොඩනගෙන නිසා විද්‍යාමාන එකයි. එහෙනම් ලෝකෙට තියෙන නාම ධර්මයි රූප ධර්මයි කියන්නේ ඔක්කොම ගොඩනගන නිසා විද්‍යාමාන වෙන මායා දර්ශනයක් නිසා මායාවල් නැරෙන්නේ. සනසුමක් ගෙනදෙන එකක්වත් ඔතන නෑ. ඔය පූර්ණ අත්දැකීම ලබාගෙන ලෝකෙන් නිදහස් වෙනවා වගේ අදහස් දෙනකොට දැනීමෙන් නිදහස් වෙනකොට වේදනා සංඥා නතර කරනවා. ක්‍රියාත්මක වෙන්නතෝ ගියාම නිවිලා ගියා ඉවරයි. නිරෝධ. දැන් හිතන කෙනෙකුට නෑ දැනීමක් නෑ හදිලා සංඥා වේදනා නිරෝධය නවන්කුර සමාපත්. ඔන්න ඔතෙන්ද ගියාට පස්සේ උයින් හරි යන්න දෙන පහ කරන් දෙයක් නෑ පස්සාස කළා ලෝකෙ ඔක්කොම. සබ්බේ සංඛාර අනාස්වාසිකගේ සියලු සංඛාර ආස්වාද විරහිත වදා කරලා අත්හැරලා ඉවරයි. එයින් හතව සංඛාරයක් ඉතුරු ඇති වදන්න. දැකලා පස්සේ පස්සාස කළිත පස්සාස කළා ඉවරයි. ආස්වාද කළිත උපරිම නිදහස ආස්වාද කළා ඉවරයි. ඊට පස්සේ දකින්න විපාක ස්කන්ධය තව තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. ඒක ඉවරෙන්නේ කවද්ද? කවදා හරි ත්‍ෘතියක් ආවදාට පටිසන්ධිය කියලාම ශක්තිය ඉවරලා ඉවරවි. නැවත ගොඩනගන්න හේතුවක් ඇත්තේ නේ චන්දරාගයේ සාමුලින් තුන් ලෝකෙම ඉවරයි. එහෙනම් මින් එහාට ගොඩනගන එකක් නැත්නම් පූර්ණ ආස්වාදය එදාටයි කියලා දකින්න නිවනේ පූර්ණ ආස්වාදය එදාට කිසිම සැලකිල්ලේ අලුවක් නෑ. මෙන්න මේ ආස්වාදය පූර්ණ කරගත්ත දාර කියනවා නිවන් සුවේ පූර්ණ කරගත්ත. ආනාපානෙ පූර්ණ. ඔන්න ආරිවිනේ ආනාපාන. මේ අද හුස්ම ඇදලා බල බල ඉන්නවා ඒකේ නිවන් දකින්න. අනාරියංගේ එකක් අරගෙන බෑ ඒකේ යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා යන්නේ ওই ක්‍රමයේ. ওই ක්‍රමයේ දන්නේ නැත්නම් ඔය ආස්වාද ප්‍රසාර කරන වායු ක්‍රමයෙන් නිවන් දකින්න බෑ. ඒ ක්‍රමයේ අද නෑ වැහිලා. ඒකයි මතු කරලා පෙන්නන්නේ මෙන්න මේකයි ක්‍රමය. ඔය ක්‍රමයේ අනුගමනය කළා ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ ක්‍රමයට දොස් කියලා හරියන්නේ නැහැ. ක්‍රමයේ වරද්දාගත්ත එකටයි දොස් කියන්නේ. කුස්මදලා නිවන් දකින්න පුළුවන්ද කියන්නේ වරද්දාගත්ත ක්‍රමයේ අනුවයි නිවන් දකින්න බෑ. ওই ක්‍රමයෙන් පුළුවන්. එහෙම විමුක්තිය ලබන්න පුළුවන්. ඒක යථාර්ථය දැකලාම යන්නේ. මේ ඔය ක්‍රමයට සකස් කරගන්න ඕනේ. සිංහල අලු චාරිත්‍රවල ආර්ථය දෙවි මෙයා කියන ඔක්කොම මේ අර බාහිර යෝගී ක්‍රමවලින් ලෞකික ශාස්ත්‍රයන් පිළිබඳ දැනගෙන හිටපු යම් කිසි යෝගී ඍෂිවරු මේ විශ්ව චක්‍රය කරකින හැටි දැකලා එකින් එක අවස්ථාවෙන් අවස්ථාව උදා වෙනකොට මේ සත්‍යයගේ පැවැත්මේ එක්කලා කාණ්ඩයක් වෙන් කරලා අරගෙන ඒ කාණ්ඩයක ක්‍රියාකාරීත්වයේ විශ්වයේ ක්‍රියාත්මකයේ චක්‍රය හැදෙන හැටි දැකලා ඒකේ ආරම්භයක් එනවා ගෙවිල යනවා ආරම්භයක් එනවා ආයිතරේ ගෙවිල යනවා මේ මහා චක්‍රය ගෙවිල යන අවස්ථාවක් අවුරුද්දකින් ගෙවිල යනවා. අන්නේ චක්‍රයේ වල වෙලා ඔකම රාශියෙන් රාශියට සූර්යාව මුල් කරගෙන
සූර්යාගේ රාශි චක්‍රය අල්ලගෙන ඒ අනුව මේ භ්‍රමණ චක්‍රයේ ක්‍රියාත්මක වෙන හැටි බලලා හදපු ශාස්ත්‍රයක් මේක. ඉතින් පරිසරයේ යම් ආකාරයක්ද පරිසරයේ ක්‍රියාකාරීත්වය අපේ භෞතික බලපෑමට විවිධාකාර හේතු ඇති කරනවා. ඒක එහෙම නෑ කියන්න බෑ. නෑ කියන්න බෑ කියන්නේ මොකද? හරියට මාස ගාන වෙන් කරලා කියනවා අහවල් කාලෙට ගස් වැල් මැරෙන කාලේ. කාලයක් වෙන් කළා. කොහොමද කාලෙ වෙන්නේ? ওই කාලේ පරිසරයේ වෙනසක් වුණේ නැහැ. ඉතින් අපි ඒ කාලේ මාස 12කට 12 ආකාරයක පරිවර්තනයක් නම් දීලා. මේ විශ්ව පරිවර්තනයේ ක්‍රියාත්මක වෙනකොට භෞතික පරිවර්තනය වෙන හැටි පේනවා. ඒක බොරුවක් කියලා නෑ. දොරු වෙනවා කියලා කියන්නේ ඉදෙනවා. ගස්වල කොළ හැලෙන්නේ ඉදෙන්නේ. දොරු අතු කාලේ. අතු ඉදිලා. නාස් වෙච්ච අතු ඔක්කොම වැටෙනවා. දොරු අතු කාලේ කියන්නේ ඒක දුරුතු කියලා නම දැම්මේ. දුරුතුමා. ඒ කාලේ තමයි ගස්වල කොළ වැටෙන්නේ. නව අංකුර වෙන කාලයක් එනවා ඊළඟට. නව අංකුර වෙන එක නවම් මාසෙක ඉතින්. නව අංකුර වෙනවා. ඊට පස්සේ ඒක හරියට පස්සේ ගස් කොළන් ගැලවෙන්නේ නව අංකුර වෙලා අලව ගැලවෙන්නේ ඒ කාලේ. ඒක වෙන කාලයකට ගන්න බෑ අද වෙනකම්. අලාදී ගැලවෙනවා පෙබරවාරි වෙනකොට ජනවාරියේ ගස් වල මැරිලා පොළොව යටි විචාලා ආයි ගැලවෙලා එනවා නව අංකුර දාගෙන යන නවම් මාසෙ. ඊට පස්සේ මොකද කරන්නේ ඉනි හිටවල ආරාමයක් කරලා මිනිස්සු ගොවි දැන්ගෙන මුල් කරගෙන ආවෝ මොනම හැදුනේ ඊළඟට බලනකොට අර දඬු වැදිලා පොළ දාගෙන ඉන කාලයක් එනවා ඉනි මැද පැනලා තියෙන්නේ මැද ඉනි පැන කාලේ මැද ඉනි මාසෙ වුණා ඊට පස්සේ හැදිලා විලට අලුතෙන් මල් පින්න මල් පොහොට්ටු එළියට බහින කාලයක් එනවා බක් මාසෙ කියලා කියන්නේ බක් කියලා කියන්නේ බිහි වෙන කාලේ පොහොට්ටු බිහි කරන කාලේ ඒ මාසෙ පොහොට්ටු බිහි වෙනවා මල් පොහොට්ටු බක් මාසෙ කිව්වා ඒක ඊට පස්සේ හැඩ වැඩ වෙලා ලස්සන වෙලා සුන්දර වෙච්ච වෛසාඛ්‍ය ගතිය ලක්ෂණ කාලයක් එනවා. විවිධාකාර සාක්ෂි කියන සුද්ධතාවයක් පෙන්වන මල් පිපිලා තියෙන කාලයක්. වෛසාඛ්‍ය කාලය කියලා වෙලක් මාස කිව්වා ඒක. ඒකෙන් හැදුනාට පස්සේ ගොවිතැන මුල් කරගෙන හටගත්තේ ඉස්සෙල්ලාම හටගත්ත අස්වැන්න තමයි පස්වලා තියාගන්නේ. ඊළඟට අස්වැන්න කන්නේට ගන්න. ඒකට පස්වන මාසේ පොසොන මාසේ කිව්වා. පස්වන මාසේ තමයි පොසොන. ඉතින් ඒක කළාට පස්සේ මොකද ඊළඟ මාසේ ගෙඩි හැදිලා ඔක්කොම වෙලා පස්වා ගන්නවා හොඳ කරල් ටික ඉවරයි. දැන් ඉතින් ඔක්කොම බොල් කරල් හැදෙන කාලේ එනවා. ඔක්කොම බොල් වෙලා යන කාලේ ඇහැල කාලේ. ඇහැල කාලේ කියන්නේ ඇතුලේ හිස් වෙලා යන කාලේ බොල් වෙලා යන කාලේ. ඔක්කොම ගස් වලින් හැදෙන කාලේ හැදිලා ඉවරයි. එළවලු පළතුරු හැදෙන කාලේ හැදිලා ගෙවිලා යන කාලේ. ඇහැල කාලේ ඇහැල මාසෙක. ඊට පස්සේ මොකද? මොනවා කරන්න දෙයක් නැහැ වැඩක් කරන කාලේ නෙමෙයි නිකන් ඉන්න කාලයක්. අද වගේ තුන් කල් යල මහ දෙකක් වැඩ කළෙත් නැහැ කන්න තුනක් වැඩ කළෙත් නැහැ මුලින් එකක් වැඩ කළා ගත්තට පස්සේ වැඩ කොහොම ඉවරයි නිකන් ඉන්න කාලයක් එනවා මොනවත් නැහැ කතා ඉතින් ඉන්න කාලය ඒ කාලේ තමයි ඉතින් ඔය ආවුරුන දන් දෙනවා මොනවා හරි කරනවා බින්දහම් කරනවා ඔහොම වැඩක් කරලා කරන්නේ නැතුව නිකන් ඉන්න කාලේ නිකන් ඉන්න කාලේ තමයි නිකන් නිකිනිකි ඊට පස්සේ මොකද කරන්නේ අනිසරේ ආයසරය පොළොව බිඳිනවා බින්න කරනවා කියන්නේ බිඳිනවා නැවතත් අවශ්‍ය දේවල් හිටවන්න පොළොව බිඳින කාලයක් එනවා. බින්නර කාලය කියලා කිව්වේ බිඳින කාලය. ඒකට බින්නර මාසෙ කිව්වේ. ඊට පස්සේ වපුරනවා. වපුරන මාසේ වප් කාලය කිව්වා. පෙබරවාරි මාසේ කන බොන්න දෙයක් නැහැ ඊළඟින කාලයක් එනවා. අනුගේ තින් තිනාගේ ඊළ ගන්න. ඊළඟ කාලේ ඊළි මාසෙ කිව්වා. ඊට පස්සේ අර ඉඳුවා උඳු වැනි දේවල් අරගෙන වපුරන කාලයක් ඊළාට එනවා. ඒක තමයි විරෝධ කාලේ කරන් තියෙන සාභෝගය. උඳු වපුරන කාලේ උඳු වප් මාසෙ කිව්වා. ඉතින් ඔය මාස 12ට හැදිලා තියෙනවා කාල 12 පරිසර 12. ඒ පරිසර 12 ක්‍රියාකාරීත්වය ඉදත් එකයි අදත් එකයි. ඉතින් පරිසර 12 ක්‍රියාකාරීත්වය කියලා නැවත වාරයක් දොරුවතු විහිලා හිටන් නව අංකුර වෙන කාලේ තමයි ආයි පටන් ගන්න. මේ හැම දෙයකම චක්‍රයක් ඔය යන්නේ. මේ මහා චක්‍රය ක්‍රියාත්මක වෙන කාලෙට අවශ්‍ය කරන 12 මාසයකට මාස 12ක් හදලා. මේ කාල චක්‍රය අරින්න මේකට අවුරුද්දක් වෘද්ධ එකක් කිව්වා. වර්ධන එකක් වුණා. ඊළඟ වර්ධනේ ඊළඟ අවුරුද්ද හටගන්නේ. දෙවෙනි වෘද්ධේ. ගහ කපල බැලුවාම එක එක වෘද්ධේ වේනවා. සැල්ලෙන් සැල්ල පිළිලා දිනවා ගහින්. ගහ කපලා ආවුස කියන්නේ ඒක. මොකද? එක එක අවුරුද්දල වැඩිමේ කොටසක් තිබුණ නැත්නම් ගහක් කපලා තියෙන සැලිය වලින් ගහේ ආවුස කියන්න බෑ. මම කද කියන්න පුළුවන්. එහෙම ශාස්ත්‍රයක් තියෙනවා. ගහේ හරස් කරලා කපලා මේ ගහ මෙච්චර ආවුසයි කියනවා. අවුරුද්දක් ගානේ වෘද්ධත්වයටපත් වීමක් ගහේ වෙන්නු කරන විශේෂයි. අන්න ඒ වගේ තමයි අවුරුද්ද කිව්වේ ඒක. මේක අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ පැවැත්මට භෞතිකව මේ පින ලෝකේ පිළින් ලෝක විද්‍යාව දන ඉතිවරු මේ ලෝක ක්‍රියාකාරීත්වය දැකලා
ඊට අනුකූලව හදලා දුන්නේ එක. ඉතින් ආරම්භය කරන හැම අවස්ථාවකම චිත්ත ප්‍රසාදින් ආරම්භ කරපළ. මනසාචේ පසන්නේ ඉන වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේදිනි. වෘද්ධ එකක් යන නව අවුරුද්දක් එනකොට. වෘද්ධියක් වැඩෙනකොට. ප්‍රසන්න මනසකින් චිත්ත ප්‍රබෝධින් ප්‍රසාදින් පහළ වෙලා වැඩ කරපළා කියලා. ඉතින් සකස් කරන දේවල් කන බොන දේවල් හදලා කණ්ඩ බොන දීලා ඒ වගේම තරහ මනහ නැති කරගෙන සමගිය සමාදාය නැති කරගෙන කලගුණ සලකලා ඉතින් බුලත් හුරුළු දීලා ඒ ආකාරයෙන් ගල විපන්න ගරු කරලා මේ ආදි වශයෙන් ආරම්භ කරන නව චිත්ත ප්‍රබෝධින් නව දෙයක් එන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධ වෙන ප්‍රබෝධිනෝ ඒක කරපුවා. ප්‍රහන්න මනසින් කරන වැඩි යහපත් වෙන නිසා. ඉතින් ඊට අනුකූල වන්නා ධර්මානුකූල ක්‍රමයක් තමයි ඒ අවුද්ද කියන්නේ. ඒක අභ්‍යෝන හැටියට වෙනස් කරන්න බෑ. ඒක වෙනයි. විදක් වෙනයි. අවුරුද්ද වෙනයි. විදක් කියන එකේදී අපි කරගන්නේ වෙනම ක්‍රමයක්. ඒක ඊට වඩා ගැඹුරු පැත්තක්. ඉතින් ඒක විග්‍රහ කරන්න වෙලාවක් නෑ වෙලාව ඉවරයි. අපි නැවතත් ඒ වගේ ප්‍රශ්න වලට ඉතර ගමු. අද දවසේ ඊට වඩා සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. සෑම සුදු වෙනාට යහපත්.